සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනෝරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්මාදිට්ඨි ධර්ම දේශනා මාලාවේ තවත් ලස්සන සූත්‍ර දේශනාවක් අපි අද සාකච්ඡා කරන්න යන්නේ. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේ සම්මාදිට්ඨි දේශනා මාලාවේ මේ කරන සූත්‍ර තුලින් ඔබගේ සම්මාදිට්ඨිය ඇති වීම පිණිසයි මේ දේශනා උපකාර වෙන්නේ. ඒතර සම්මාදිට්ඨිය කියලා කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මේ තමයි සම්මාදිට්ඨිය. ඒතර මේ දේශනා හැම එකකින්ම Tamanට අවබෝධයක් වුණ ඕනේ දුක පිළිබඳව. දුක කියන්නේ මේයි කියලා. දුක්ඛ සමුදය පිළිබඳව. දුක හැදෙන්නේ මෙහිමයි කියලා. දුක්ඛ නිරෝධය, නිවන කියන්නේ, දුක්ඛ නිරෝධය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේකයි දුක්ඛ නිරෝධය කියලා. ඒ වගේම දුක නැති කරන වැඩපිළිවෙල මෙයයි කියලා Tamanට යම් වැටහීමක්, අවබෝධයක් ලැබෙන්න ඕනේ මේ දේශනා තුළින්. එතකොට ඒ අවබෝධයේ වැටහීම ලැබෙනවා කියන්නේ තමා තුළ සම්මාදිට්ඨියට උවමනා කරන දේ තමයි සකස් වෙන්නේ. ඒ සම්මාදිට්ඨියට තමයි තමන්ගේ සූදානම් වෙන්නේ. සම්මාදිට්ඨිය ඇති වුණා කියලා කියන්නේ, සම්මාදිට්ඨියට පත් වුණා කියලා කියන්නේ එයා සෝතාපන්නයි. එයාට තියෙනවා දුක පිළිබඳ සත්‍ය ඥානයක්. ඒ කාන්ත වශයෙන් දුක කියන්නේ මෙයයි කියන. දුක්ඛ සමුදය පිළිබඳ සත්‍ය ඥානයක්. ඒ කාන්ත වශයෙන් දුක්ඛ සමුදය කියන්නේ මෙයයි. දුක හැදෙන්නේ මෙහෙමයි. දුක නැති වෙන්නේ මෙහෙමයි. දුක නැතිවීම කියන්නේ මෙන්න මේකයි. එතකොට නිවන පිළිබඳවත් දුක්ඛ නිරෝධය කියන්නේ නිවනනේ. අන්නේ නිවන පිළිබඳවත් යම් වැටහීමක්, දැක්මක් එයා තුළ තියෙන මෙන්න මේක තමයි නිවන කියන්නේ කියලා. දුක නැති කරන මාර්ගය මෙයයි කියලා යම් වැටහීමක්, හොඳ අවබෝධයක්, නිර්වුල් බවක්, සත්‍ය ඥානයට පත්වීමක් එයා තුළ ඇති වෙනවා සම්මාදිට්ඨියට පත්වීමත් එක්ක. ඉතින් පින්වත්නි, අද අපි ඔබට කියා දෙන්නේ, අද අපි ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල අඩංගු වෙලා තිබෙන සලායතන වර්ගයේ වීණෝපම කියන සූත්‍ර දේශනාව. වීණාව උපමා කරගෙන භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාව අද අපි ඉගෙන ගන්න.
මේ සූත්‍ර දේශනාව ලස්සනයි. පින්වත්නි, බුද්ධ දේශනා තමන්ට තේරෙන්න බුද්ධ දේශනාවේ අර්ථය වැටහෙන්න ඒ බුද්ධ දේශනාව ලස්සනයි. ඒ අර්ථයෙන් තමයි බුද්ධ දේශනාවේ ලස්සන තේරෙන්නේ, ලස්සන වැටහෙන්නේ. එතකොට මේ බුද්ධ දේශනාව අර සාමාන්‍ය අපි අර්ථයෙන් ගත්තොත් එහෙනම් බුද්ධ දේශනාව කියලා කියන්නේ ඒ ගැඹුරු දහම් කරුණු අඩංගු එකක්. අඩංගු දෙයක්. එතකොට ඒ ගැඹුරු දහම් කරුණු අඩංගුදී ලස්සනයි කියලා තමන්ට තේරෙන්නේ අර්ථය තේරෙද්දි. නැත්තම් ඒක ලස්සන නෑ. රසවත් නෑ. රසවත් වෙන්නේ අර සාමාන්‍යයෙන් සිද්ධි අලලා අපි කියන දේවල් කියන්නේ චරිත කතා, ඒ චරිත කතාව ගොඩනැගිච්ච විදිහ, එයා කරපු දේවල්, සේවය, එයා ඒ චරිත කතාවේ තියෙන ಗುಣ දොස්, ඒවා නරක නෙවෙයි, ඒවා හොඳයි. අපේ ජීවිතේට ගොඩාක් ගන්න කරුණු ගොඩාක් තියෙනවා. ගොඩාක් තියෙනවා අපේ ජීවිතේට ගන්න කරුණු. ඒතර ඒක අපිට ලස්සනයි. බුද්ධ දේශනාව ලස්සන වෙන්නේ ඒ දේශනාවේ අර්ථයත් එක්ක. මේ විනෝපම සූත්‍රයේ ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්ස කස්සච භික්කවේ භික්ඛුස්සවා භික්ඛුනියාවා චක්කු විඤ්ඤයේසු රූපේසු uppajjeyya ඡන්தோවා රාගෝවා දෝසෝවා මෝහෝවා පටිගංවා චේතසෝ තතෝ චිත්තං නිවාරෙය්‍ය. බුදුරජාණන් දේශනා කරන මහණෙනි, භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ, මෙතන භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ කියලා කිව්වට භික්ෂු භික්ෂුණී කියන දෙපිරිසට ආමන්ත්‍රණය කරලා මෙතන දේශනා කළාට සිව්වණක් පිරිසට මේක අදාළයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට මේක අදාළයි. බුද්ධ දේශනා භූබු දේශනා භාග්‍යතුන් දේශනා කරන්නේ භික්ෂූන්ට, භික්ෂුන් වහන්සේලාට. එතකොට භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා භික්කවේ කියලා. නමුත් මේ දේශනාව භික්ෂුන්ට විතරක් අදාළ දෙයක් නෙවෙයි. ඒ දේශනාව භික්ෂුණීන්ටත් අදාළයි. ඒ දේශනාව උපාසකයන්ටත් අදාළයි. ඒ දේශනාවම උපාසිකාවන්ටත් අදාළයි. බුදු ශාසනයේ සිව්වණක් පිරිසටම අදාළයි. භික්ෂුවක් හෝ වේවා භික්ෂුණියක් හෝ වේවා චක්කු විඤ්ඤයේසු රූපේසු uppajjeyya ඡන්தோවා. ඇසින් රූපයක් දකිද්දී ඒ රූපය ඔස්සේ, ඇසින් දකින රූපය ඔස්සේ ඡන්දය ඉපදෙනවා නම්, කැමැත්ත, ඡන්දය කියන්නේ කැමැත්ත, කැමැත්ත උපදිනවා නම්, රාගෝවා රාගය උපදිනවා නම්, දෝසෝවා ද්වේෂය උපදිනවා නම්, මෝහෝවා මෝහය උපදිනවා නම්, පටිගංවා ගැටීම, හරි, පටිගය කියන්නේ ගැටීම, ගැටීම උපදිනවා නම් සිතේ, චේතසෝ සිතේ, තතෝ චිත්තං නිවාරෙය්‍ය. එයා ඒ සිත ඒ දේවල් උපදින එකෙන් වළක්වා ගත යුතුයි. ඒ දේවල් උපදින එකෙන් එයා ඒ සිත වළක්වා ගත යුතුයි. සබයෝ චේසෝ මග්ගු, එයා දකින්න ඕනේ මේ මඟ, ඒ කියන්නේ මේ ඇසින් රූපයක් දැකලා ඡන්දයක්, රාගයක්, ද්වේෂයක්, මෝහයක්, පටිගයක් උපදිනා වූ මේ මඟ සබයෝ බය සහිතයි කියලා. සප්පටි භයෝ බොහෝ බය සහිතයි කියලා. සකණ්ඨකෝ මේක කටුකයි, මේ මාර්ගයේ කටුවක් වගේ කටුකයි කියලා දකින්න ඕනේ. සගහනෝ මේකින් ග්‍රහණයට ගැනෙනවා. අපි මොන ග්‍රහණයටද අපි කතා කරමු. සගහනෝ මේකින් ග්‍රහණයට ගැනෙනවා. උම්මග්ගෝච මේක තමයි සසරට මාර්ගය.
සසරට මාර්ගය මෙයයි. කුම්මග්ගෝච්ච මේක තමයි දුගතියට මාර්ගය. කුම්මග්ගෝච්ච දුභීතිකෝච්ච මේක තමයි දුකට මාර්ගය. මෙන් තමයි දුක හැදෙන්නේ. අසත්පුරුෂ සේවිතෝ චේසෝ මග්ගෝ මේ මාර්ගය සේවනය කරන්නේ අසත්පුරුෂෙක්. න චේසෝ මග්ගෝ සත්පුරුෂේහි සේවිතෝ මේ මාර්ගය සත්පුරුෂයෙක් සේවනය කරන්නේ නැහැ. නත්වං අරහසීති තතෝ චිත්තං නිවාරේ චක්කු විඤ්ඤේහි රූපේහි. කල්පනා කරනවා මේ නත්වං අරහසීති තතෝ චිත්තං සිත මේ විදිහට පැවැත්වීම නුසුදුසුයි කියලා. ඒ සිත එයින් වළක්වා ගන්නවා. ඒ ඇසින් දකින ඒ රූපය ඔස්සේ අර දේවල් හට ගන්නවා නම් ඒ හටගන්න ස්වභාවයෙන් යුක්තව සිත පැවැත්වීම එයා වළක්වා ගන්නවා. මේ මොකද්ද මේ? ඉන්ද්‍රිය සංවරය. මේ බුද්ධ ශාසනයේ කෙනෙක් නිවන් මඟ දියුණු කරද්දී ප්‍රධාන වශයෙන් ඒ කෙනාට අත්‍යවශ්‍ය වූ අංගයක් තමයි ඉන්ද්‍රිය සංවරය. අපි එච්චර සලකන්නේ නැති එකක්. ඉන්ද්‍රිය සංවරය අපි එච්චර සලකන්නේ නැති එකක්. අපි සලකන්නේ දැන් අපි සලකන්නේ අපේ තින් සිල්පදයක් ගැන. පන්සිල් කැඩෙන්නේ නැද්ද? පන්සිල් කැඩෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් අපි අතින් අටසිල් කැඩෙන්නේ නැද්ද? අපි අතින් දසසිල් කැඩෙන්නේ නැද්ද? හරි. ඊට පස්සේ අපි අතින් සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නම් සාමණේර සීලය කැඩෙන්නේ නැද්ද? උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නම් ඒ උපසම්පදා සීලය කැඩෙන්නේ නැද්ද? ආදී වශයෙන් සිල් පද වලට තමයි අපි අවධානය යොමු කරන්නේ. නමුත් මේකට අපි අවධානය අඩුයි. ගිහියෝ ඒවා පැවිදි හෝ ඒවා අපි අවධානය අඩුයි. මොකටද? ඉන්ද්‍රිය සංවරයට. ඒතර ඉන්ද්‍රිය සංවරය කියන්නේ සීලයක්. හරි. ඉන්ද්‍රිය සංවර සීලය නැතුව සීලය පරිපූර්ණ වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර සීලය නැතුව සීලය පරිපූර්ණ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය ගැන අප ඊ타මත්ම සැලකිල්ලෙන් අවධානය යොමු කරන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අපි ඇසින් රූපයක් දකිද්දී ඒ රූපය ඔස්සේ ඉපදෙනවලු ඡන්දය. ඇත්තද? ඇත්ත. සාමාන්‍යයෙන් අපි ඇසින් රූපයක් දකිනකොට ඒ රූපය ඔස්සේ අපිට කැමැත්ත උපදින්නේ නැද්ද? කැමැත්තක් උපදිනවා ඒ රූපය ඔස්සේ. ඔබ හොඳට හොයලා බලන්නකෝ. ඔබේ ඇස් දෙකට රූපයක් දකිද්දී, ඇස් දෙකින් රූපය දකිද්දී ඇතම් රූප වලට අපි කැමැත්තක් උපදින්නේ නැද්ද? ලස්සන දෙයක් දැක්කොත් අපිට කැමැත්තක් උපදිනවා. අපි හිතමු මලක් දැක්ක කියලා, මල් පොකුරක් දැක්ක කියලා. මේකට කැමැත්තක් උපදිනවා. ලස්සන සැරසිල්ලක් දැක්ක කියමු. මේකට කැමැත්තක් උපදිනවා. ලස්සන ගෙදරක් දැක්ක කියමු. මේකට කැමැත්තක් උපදිනවා. ලස්සන ඇඳුමක් දැක්ක කියන්නේ මේකට කැමැත්තක් උපදිනවා. ලස්සන කෙනෙක් දැක්ක කියන්නේ මේකට කැමැත්තක් උපදිනවා. එහෙනම් ඇසින් රූපය දැකලා කැමැත්ත උපදිනවා නම් රාගෝවා. එතකොට එහෙනම් කැමැත්ත වෙනයි රාගය වෙනයි. රාගය කරා යන්න ඕනේ නැහැ. හරි. රාගය කරා යන්න ඕනේ. කැමැත්ත ඉපදුනත් යම් රූපයක් දැකලා ඒකත් නුසුදුසුයි කියනවා. ඒකත් අසත්පුරුෂයන්ගේ මාර්ගයක් කියනවා. කැමැත්ත ඉපදුනත්. ඉතින් බලන්නකෝ අපි ගැන කොච්චර අපි අවධානයෙන් ඉන්න ඕනද කියලා. එහෙම බලනකොට අපි සත්පුරුෂද අසත්පුරුෂද කියන එකත් අපිට තෝරගන්න වෙනවා. කියන්නේ ඒක අසත්පුරුෂයන් සේවනය කරන දෙයක්. ඒ මාර්ගයේ සත්පුරුෂයන් සේවනය නොකරන එකක් ඒ මාර්ගය. යම්කිසි රූපයක් දැකලා කැමැත්තක් උපදවා ගන්නවා නම් සිටී. එහෙනම් අපි අවධානය යොමු කළ යුතුයි. දැන් මේක
ඉතා අමාරු එකක්. මේක ඉතා අමාරු එකක්. රූපයක් දැකලා කැමැත්තක් ඇති නොකරගෙන ඉන්නේ කොහොමද කියලා. දැන් ඒක ඔබේ ඇති වෙන්නේ නැද්ද? යම් රූපයක් දැකලා රූපයක් දැක්කට පස්සේ සිතේ රාගයක් උපදින්නේ නැද්ද? රාගය කියන්නේ ඡන්ද රාගය, කැමැත්ත තුලින් උපදින ආසාව. හරි? කැමැත්ත තුලින් උපදින ආසාව රාගය කියලා කියන්නේ. ආසාවක් උපදින්නේ නැද්ද ඔබට? ඇතම් රූප වලට අපිට කැමැත්තක් උපදිනවා. එතකොට ඒක දැඩි ආසාවක් උපදින්නේ නැහැ ඒ කෙරෙහි. ඒකත් වැරදි. කැමැත්ත ඇතුළත් වැරදි. කැමැත්ත ඇති වෙලා ඒකට දැඩි ආසාවක් උපදිනවා. ඇතම් රූප කෙරෙහි. ඇසින් දකින රූප කෙරෙහි රාග වූවා. රාගය උපදිනවා. ඊට පස්සේ දෝෂෝවා. ඇතම් රූප දැකලා සිතේ ද්වේෂය උපදිනවා. හරි? තරහ උපදිනවා. දෝෂෝවා. අමනාපය උපදිනවා. කැමැත්ත මෙන්ම අකමැත්ත උපදිනවා. අමනාපය උපදිනවා. ඉන්පස්සේ මෝහෝවා. සිත මුලාවටපත් වෙනවා. සමහර රූප ඇතම් රූප දැකලා ඇතම් රූප විතරක් නෙවෙයි සෑම රූපයක් ඔස්සේම සිත මුලාවටපත් වෙනවා. මෝහයටපත් වෙනවා. හරි? ඇත්තටම කියනවා නම් මේ මෝහය නිසාමයි රාගය උපදින්නේ, ඡන්දය උපදින්නේ, දෝෂය උපදින්නේ. මෝහය නිසාමයි. එහෙනම් රූපය දැකලා මෝහය උපදිනවා. මෝහෝවා. පටිගංවා. ගැටෙනවා. ඇතම් රූප කෙරෙහි අපේ සිතේ අකමැත්ත තියෙනවා. හැබැයි අර හිත ගැටි ගැටි යන්නේ. දැන් සමහර රූප කෙරෙහි අපේ සිත ගැටෙනවා. ගැටීමත් එක්ක පටිගය. හරි? පටිගය. දැඩි තරහ ස්වභාවය ඇති වෙනවා. පටිගය උපදිනවා. මොහොවා පටිගංවා චේතසු හිත ඇති වෙන්නේ කොහෙද? සිතේ. තතෝ චිත්තං නිවාරේය. ඒ සිතය එයින් වළක්වා ගත යුතුයි. ඒ සිත එයා එයින් වළක්වා ගත යුතුයි. ඒකනේ ඉන්ද්‍රිය සංවරයේදී ඉන්ද්‍රිය සංවරය විස්තර කරන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කු විඤ්ඤේ චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගහයි. ඇසින් රූපේ දැකලා නිමිති ගන්න එපා. මානුභ්‍යංජනක් ගාහි අනුනිමිති ගන්නත් එපා. යත්වාදිකරණ මේතං චක්ඛුඉන්ද්‍රියං අසංගතං විහෙරන්තං. යම් රූපයක් දැකලා ඇස අසංවර වෙනවා නම් මෙන්න අසංවර වීම. ඒ රූපේ දැකලා ඡන්දයක්, රාගයක්, දෝෂයක්, මෝහයක්, පටිගයක් උපදිනවද? ඒ ඇස අසංවර වීමයි. හරි? යත්වාදිකරණ මේතං චක්ඛුඉන්ද්‍රිය අසංගතං විහෙරන්තං පාපක අවිජ්ජා දෝමනස්සා අකුසල ධම්මා අන්වාසවියෝ. ඒ රූපේ දැකලා පාපී අකුසල ධර්මයන් හටගන්නවා නම් අවිජ්ජා දෝමනස්සා දැඩි ආසාව ඇලීම අවිජ්ජා හරි දැඩි ලෝභය දෝමනස්සං දොම්නස්ස අකමැත්ත මේ දේවල් උපදිනවා නම් එවැනි රූපී නිමිති අනුනිමිති ගන්න එපා කියනවා. බලන්නකෝ අපි ඇසන් රූපේ දැක්කදී කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා. හැබැයි මේක කරන්න පුළුවන්ද සාමාන්‍ය කෙනෙකුට? ඇසන් රූපේ දැකලා නිමිති ගන්න නැතුව ඉන්න එක, අනුනිමිති ගන්න නැතුව ඉන්න එක මේක සාමාන්‍යයෙන් කරන්න අමාරු එකක් සාමාන්‍ය කෙනෙකුට. එතකොට ඒකට එයාට ලොකු වැටහීමක් තියෙන්න ඕනේ ඇසින් රූපය දැකීම ගැන. දැන් මේ උපදින්නේ අපි තුම මෙහෙම දැන් බුදුරජාණන් වහන්සේ නිබ්බේධික සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමය කියලා කියන්නේ අර ඇසින් දැකන රූපේ නෙවෙයි. නේති කාමා චිත්‍රානි ලෝකී. මේ ලෝකී චිත්‍ර විචිත්‍ර බව කාමේ නොවේ. නේති කාමා චිත්‍රානි ලෝකී විචිත්‍ර බව කාමයේ නොවේ.
සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කෙනාගේ කාමයේ තමයි සංකල්පීය වූ සිතේ ඇතිවෙන රාගය. එතන කාමයේ හටගන්නේ. නමුත් අපිට තියෙන්නේ අපිට කාමයේ රූපයමයි. හරි? අපිට කාමයේ රූපයමයි. ඒ රූපයමයි අපිට කාමයේ. ඒ නිසා රූපයම අපිට ඕනේ. ඇසින් දකින රූපයම අපිට ඕනේ වෙනවා. ඒ කාමයේ උදෙසා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ රූපේ කාමයේ නෑ. රූපේ කාමයේ නම් කවදාවත් කෙනෙකුට කාමයෙන් වෙන් වෙන්න බෑ. ඇයි ඒ? එහෙනම් රූප නොබලා ඉන්න ඕනි. රූපයම කාමයේ නම් රූප නොබලා ඉන්න ඕනි කාමයෙන් වෙන් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා ශාසනයේ තියෙන එහෙම දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපේ කාමයේ නෑ. කාමයේ හදාගන්නේ අපේ සිතේ. ඒක සංකල්පයක්. එකම රූපය කෙනෙකුට සුබයි කියලා තේරෙනවා. තව කෙනෙකුට ඒ රූපෙම සුබ නැහැ. එකම රූපයට කෙනෙකුට රාගය උපදිනවා. තවත් කෙනෙකුට ඒ රූපයෙන්ම රාගය උපදින්නේ නැහැ. එකම රූපයෙන් කෙනෙකුට තරහ උපදිනවා. ඒ රූපයෙන්ම තව කෙනෙකුට තරහ උපදින්නේ නැහැ. එහෙනම් ඒ තරහ හෝ කාමය හෝ ආශාව හෝ ඒවා ගැබ්බිලා තිබෙන රූපේද නෑ මෙහි. ඒකයි එකෙන් වළකින්න පුළුවන්නේ. එහෙනම් අපි සදාගත යුත්තේ අර රූප නොබලා සිටීම නෙමෙයි. චිත්තං නිවාරයේ සිත ඒකින් අයින් කරගන්න ඕනි. සිත ඒකින් අයින් කරගන්නවා කියන්නේ ඇස ඒකින් අයින් කරගන්නවා කියන එක නෙමෙයි. රූප නොබලා ඉන්නවා කියන එක නෙමෙයි. ඒ රූපේ බලලා ඒ රූපේ දැකලා ඒකින් අපේ සිතේ ඇතිවෙන අර අකුසල ධර්මයන් අර ඡන්දය, කාමය, රාගය, පටිගය, තරහ, මෝහය, අමනාපය ආදී මේ දේවල් ඇති වෙන්නේ එක වළක්ව ගන්න ඕනි. හරි? ඒක එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි කල යුතු දෙයක්. ඒකට අපි මුල් වශයෙන් මුල් කාලේ ඒක තමයි අපි සීලයක් පුරුදු කරන්නේ. හරි? මුලින්ම අපි සිල්පද විදිහට සමාදන් වෙලා අපි ආරක්ෂා කරනවා. හරි? සිල්පද විදිහට සමාදන් වෙලා ආරක්ෂා කරනවා අපි. ඒතර අපි සිල්පද විදිහට සමාදන් වෙනවා ප්‍රාණඝාතයෙන් වැළකීම. දැන් ඔන්න මදුරුවෙක් දකිනවා. දැන් අතේ මදුරුවෙක් වහලා ඉන්නවා දකිනවා. ඒතර ඒක දකින්නකොට මොකද හිතෙන්නේ? තරහක්, පටිගයක්. ඒක ඇති වෙනවා. හැබැයි ඒකත් එක්ක ඊළඟට වෙන්න පුළුවන් දේ මොකද්ද? මధుරව මරණ එක. හැබැයි අපි සිල්පදයක් විදිහට මුලින් සමාදන් වෙනවා. නෑ මේ මధుරව මම මරන්නේ නෑ. එයාට මතක් වෙනවා තමන් සමාදන් වුණු සීලය. තමන් සමාදන් වුණු සීලය එයාට මතක් වෙනවා. අන්න සිල්පදයක් විදිහට මේ සමාදන් වෙලා ඒකින් ඕලාරික වශයෙන් අපි එකකින් අයින් වෙනවා. ඒ වැරද්දට නොයා ඉන්නවා. අර තරහ ඇති වුණාට ඒක ඔය පවත්වන්නේ. ඒකින් එතනින් එහාට අපි ක්‍රියා කරන්නේ. ඊළඟට දැන් එයා සලකනවා. දැන් අර මදුරුවෙක් වැහුවා. ඒ මදුරුවා වැහලා ඒක දැන් රූපේ දැක්කා. මේ දකින්නකොට එයා කල්පනා කරනවා මේ මදුරුවා මේ ශරීරයේ වහලා දැන් ඔන්න Tamanට වේදනාවක් හට ගන්නවා. දැන් මදුරුවා විදිනවා. වේදනාවක් හට ගන්නවා. දැන් මදුරුවා දැක්කා. දැන් ඔන්න විදින්න පටන් ගන්න මදුරුවා වේදනාවක් හට ගන්නවා. ඒතර වේදනාව හට ගන්නකොට එයා කල්පනා කරනවා මේ මදුරුවා මේ දැකපු රූපය මේ රූපය නෙවෙයි අමනාපය හටගන්නේ. මේ රූපය ඔස්සේ නෙවෙයි. මේ රූපේ නෑ අමනාපය. මధుරවා කියන එකේ අමනාපේ තරහ නෑ. හැබැයි තරහ හටගන්නේ මගේ සිතේ. හරි? අර කාමයේ වගේමයි. අර රූපෙට ආසාව වගේමයි. ආසාව උපදින එක වගේමයි. ඒ රූපේ නෑ ඒ ආසාව. ඒක ආසාව උපදින්න තියෙන ගුණයක්. ඒකට තියෙන කාම ගුණය කියලා.
ඒ වගේම තමයි මේ රූපේ මේ මధుරවා මේකේ නෑ තරහා. මේක තරහ උපදවන්න පුළුවන් ගුණයක් මේකේ තියෙනවා. තරහ උපදවගන්නේ මම මෙහි නේ තරහ උපදවගන්නේ මම මෙහි. එතකොට යා තමන්ගේ දිහා බලනවා. ඇත්තටම මා තුලයි මේ තරහ උපදින්නේ. ඒතර මේ තරහ පැවැත්විය මට යහපත්ද හොඳයිද බලනවා නෑ. හරි. දැන් අර සිල්පදේ එහා ගියපු දෙයක් එයා කල්පනා කරනවා. සිල්පදේ ආරක්ෂා කරනවා තමයි. සිල්පදේ නිසා ගහන්න නැති වෙනවා තමයි. නමුත් තරහ තියෙනවා. දැන් එයා කල්පනා කරනවා මේ තරහ උපදවා ගැනීමත් තියෙන්නේ මෙහි. හරි. මේ ඇසින් දැකපු රූපය ඔස්සේ ඒ රූපය ඒක අනිත්‍ය වෙලා යන එකක්. මේ ඇසත් අනිත්‍යයි. මේ ඇසින් දැක රූපයත් අනිත්‍යයි. එහෙනම් ඒ අනිත්‍ය දේ ඔස්සේ මාතුල මා තරහට අරන් ඉන්නව නේද කියලා. ඊට පස්සේ ශරීරයට දැනෙනවා දැඩි වේදනාවක්. ඒ වේදනාව කියන්නේ ස්පර්ශය තුලින් හට ගන්නා දෙයක්. අපි වේදනාවෙත් ඈඳලා බලනවා මధుරවාට. ඒ වේදනාව මధుරවාට ඈඳනවනේ අපි. මధుරවාට ඈඳන්නේ නැහැ දැන් මෙයා. මොකද කියන්නේ වේදනාව මේක ස්පර්ශයෙන් හටගත්තු එකක්. ස්පර්ශී නැති වෙලා යන එකක්. මෙයා මේ විදිහට මේ පිළිබඳ හොඳට විමසලා බලනකොට මෙයාට අර මధుරවා කෙරෙහි තිබුණු ඒ පටිගි ඒ තරහ එයා තුලින් ක්‍රමක්‍රමෙන් බැහැර වෙලා ඒක හටගත්තු විදිහ එයා දකිනවා. ඒකේ වෙලාවෙම නැති වෙලා ගියපු විදිහ දකිනවා. අනිත්‍ය වෙලා ගියපු විදිහ දකිනවා. හරි. ඒ විදිහට එයා තුල හටගත්තු අර පටිගය තරහ ඒ දේවල් වලින් බැහැර වෙන්න උත්සාහ කරනවා. හරි. ඉන්පස්සේ මෛත්‍රිය වඩනවා. මේ ආදි වශයෙන් එයා තුළ හටගත්තු ඒ තරහ ද්වේෂය ඒවා දුරු කරගන්න උත්සාහ කරනවා. පින්වත්නි මෙන්න මේ විදිහට එයා සිත අර කාම අසින්දගෙන රූපී ඔස්සේ හටගන්න කාම ඡන්දයෙන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පටිගයෙන් සිත අයින් කරගන්න එයා උත්සාහ කරනවා. වයින් කරගන්න. එයා කල්පනා කරනවා මේක මේ දේවල් පැවැත්වීම මේ ඡන්දය ආශාව රාගය පටිගය තරහ මේ දේවල් මෝහය ආදී පැවැත්වීම මට යහපත් දෙයක් නෙවෙයි. මේක බය සහිත දෙයක්. මොකද්ද බය? මේ තුලින් තමයි එයා මේ සතර අපායට ගෙනියන්නේ. මේ අතුල් බොහෝ අකුසල රැස් වෙන්නේ මේ තුලින්. අන්‍යයා කල්පනා කරනවා මේක බය සහිතයි. මේක බොහෝ බය සහිතයි. සප්පටි බය. මේක බොහෝ බය සහිතයි. ඒ වගේම මේක උම්මග්ගෝ. මේකෙන් තමයි සසර ගමන හැදෙන්නේ. සසරට මාර්ගය හැදෙන්නේ. උම්මග්ගෝ කුම්මග්ගෝ. මේකෙන් තමයි සතර අපායට එන්නේ. සසර ගමන විතරක් නෙවෙයි සතර අපායේ මාර්ගය හැදෙන්නෙත් මේකයි. දුක්ඛිත මාර්ගය හැදෙන්නෙත් මේකෙන්. හරි. ඒතර මේ හැම එකක්ම මේකේ තියෙනවා. ඒක නිසා යා අන්නේකින් සිත වළක්වා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම කනින් ශබ්දයක් අහලා නාසින් ගඳ සුවඳක් ආග්‍රහණය කරලා දිවෙන් රසයක් විඳලා කයින් පහසක් ලබලා මනසින් අරමුණක් දැනගෙන ඒ මනසින් දැනගන්න අරමුණ ඔස්සේ ඇතිවෙන අර ඡන්දය රාගය ද්වේෂය මෝහය පටිගය ආදී ඒ දේවල් වලින් සිත වළක්වා ගන්න එයා උත්සාහ කරනවා. ඒක පළවෙනි එක. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරන ලස්සන උපමාවක්. සේතාප භික්ඛවේ කිට්ඨං සම්පන්නං. මහණෙනි තියෙනවා සරුවට වැඩුණු ගොයමක්. සරුවට වැඩුණු ගොයමක් තියෙනවා. කිට්ඨ රක්ඛෝච්ච පමත්තු. ඒ ගොයම ආරක්ෂා කරන මිනිස්සෙක් ඉන්නවා. ආරක්ෂකයෙක්. හැබැයි යා පමත්තු ප්‍රමාදී කෙනෙක්. එයා මනාකොට ඒක ආරක්ෂා කරන්නේ නැහැ. ඒ ගොයම. ගෝණෝච කිට්ටාදෝ අදුන් කිට්ටං ඕතරිත්වා. එක්තරා ගොනෙක් හරකෙක් ඒ ගොයන් වලට ආසා ගොයන් කන හරකෙක් කිට්ටං ඕතරිත්වා අර ගොයමට බහිනෝ. යාවදත්තම් මදං ආපජ්ජය ඇති පමණට අර ගොයමට බැහැලා අර ගොයම කනෝ. කවුද? අර ගොනා.
හරකා. ඒවමේවකෝ භික්කවේ අසුතුවා පුතුජ්ජනෝ චසු පස්සා යතනේසු අසංගුතකාරී පංචසු කාමගුණේසු යාවදත්තම් මදං ආපච්චති. මහණෙනි මේ වගේමයි අසුතුවත් පුතජ්ජනයා හොඳට මතක තියාගන්න. අසුතුවත් පුතජ්ජනයා ඒවමේවකෝ භික්කවේ අසුතුවා පුතුජ්ජනෝ චසු පස්සා යතනේසු ස්පර්ශ ආයතන හයිම චසු පස්සායතනේසු අසංගුතකාරී. ඒ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6ම අසංගුතකාරී මනාකොට සංගුත කරගෙන නැත්තම් වහගෙන නැත්තම් සංවර කරගෙන නැත්තම් නැති ඒ අසුතුව පුතජ්ජනයා මොකද කරන්නේ? පංචසුකාම ගුණේසු යාවදත්තම් මදං ආපච්චති. පංචකාම ගුණයන්ගින් මත් වෙලා වාසය කරනවා. මදං ආපච්චති මත් වෙලා වාසය කරනවා. හරියට කොයි වගේද? අර ගොයමට බැස්ස ගොනා ගවයා ඇති පදමට අර ගොයම කාලා මත් වෙනවා වගේ. ඇති පදමට ගොයම කාලා මත් වෙනවා වගේ පංචකාමයන්ගෙන් ආධ්‍යාත්මික ස්පර්ශ ආයතන 6 සංවර කරගෙන නැත්තම් වහගෙන නැත්තම් රැකගෙන නැත්තම් පංචකාම ගුණයන් පංචකාමයෙන් මත් වෙලා වාසය කරනවා. දැන් ඔය තියෙන්නේ සාමාන්‍ය ලෝක සත්වයා පෘතජ්ජනයා වාසය කරන විදිහ. හරි පෘතජ්ජනයා වාසය කරන විදිහ. දැන් පුතජ්ජනෙක් කෙනා සාමාන්‍ය ලෝකයා වාසය කරන්නේ මේ ඇසින් දකින්න ප්‍රියමනාප රූපයට කැමැත්ත ඇති කරගෙන ඒ කැමැත්තත් එක්ක නෙමෙයිද? කනින් අහන ප්‍රියමනාප ශබ්දයට කැමැත්තක් ඇති කරගෙන ඒ කැමැත්ත එක්ක නෙමෙයිද? නාසයට දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට කැමැත්ත ඇති කරගෙන ඒ කැමැත්තත් එක්ක නෙමෙයිද? එයි මෙතන චසු පස්සායතනේසු කියලා කිව්වේ. කාමයට සිත දැන් මෙතන වල පංචකාම ගුණ තියෙන. ඇසට, කනට, නාසයට, දිවට, කයට විතරයි. හැබැයි මෙතන තියෙනවා චසු පස්සායතනේසු. මේ ඔක්කොම වෙන්නේ මනස නම් වූ ආයතනය සිත සංවර නොකර ගැනීමත් එක්ක. ඇසින් රූපේ දැකලා ඒ නිමිති ගන්න කෙනා ඒ ඇසේ ඒ රූපේ නිමිති ගන්න කෙනා ඊට පස්සේ අර ගවයා අර ගුණා ඒ කුඹුරෙන් එළියට ගියාට පස්සෙත් කොහේ හරි තැනකට ගිහිල්ලා අර කාපු ගොයම නැවත වමාරා කනවා වගේ කාපු දෙයම නැවත වමාරා කනවා වගේ අපි මොකද කරන්නේ? ඇසින් රූපේ දැක්කට පස්සේ ඒ නිමිත්ත අරගෙන ගිහිල්ලා ඒ රූපයෙන් නැති දැනත් අපි ඒ රූපේම වමාරා කනවා. ඒ රූපේම අපි රස විඳිනවා. ඒ ශබ්දෙම අපි රස විඳිනවා. හරි? ඒ ගඳ සුවඳම අපි රස විඳිනවා. ඒ රසෙම අපි රස විඳිනවා. ඒ පහසම අපි රස විඳිනවා. ඒක තනිකරම සිතින් කරන එකක්. ඒක මනසින් කරන එකක්. එහෙනම් මනස අසංවරයි නම් මනසත් වහගෙන නැත්තම් රැකගෙන නැත්තම් මෙන්න මේක තමයි தත්ත්වය. සාමාන්‍ය ලෝකයාගේ தත්ත්වය ඔය. හරි? ඔක සාමාන්‍ය ලෝකයේ පෘතජ්ජනයාගේ தත්ත්වය. ඔබ බලන්න ඔබ මේකට අයිතිද නැද්ද කියලා. ඇසින් රූපයක් දැක්කට පස්සේ රූපේ ඔබ නැවත රස විඳින්නේ නැද්ද? ඒ රූපයට ඔබේ කැමැත්තක් උපදින්නේ නැද්ද? ඒ රූපයට ඔබේ රාගයක් උපදින්නේ නැද්ද? ඒ රූපේම නැවත ඔබ රස විඳින්නේ නැද්ද? කනින් ශබ්දයක් කාලා නාසයෙන් ගඳ සුවඳක් විඳලා දිවෙන් රසයක් විඳලා කයින් පහසක් විඳලා ඔබ ඒ දේවල් පිළිබඳව කැමැත්ත රාගය උපදවාගෙන ඒ දේවල්ම නැවත මනසට නංවාගෙන සිතට නංවාගෙන ඒ වලින් ඔබ කැමැත්ත උපදවාගෙන වාසය කරන්නේ නැද්ද? ඒ වලින් ආසාව උපදවගෙන වාසය කරන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
කිට්ටං සම්පන්නව තවත් ගුණෙක් ඉන්නවා. තවත් ගොයමක් තියෙනවා. හරි තවත් ගොයමක් තියෙනවා. කිට්ට රක්කෝච්ච අපමත්තෝ. හැබැයි ඒ ගොයම ආරක්ෂා කරන ඒ ආරක්ෂකයා අප්‍රමාදී. එයා මනාකොට ගොයම රකින්නෝ. ගෝණෝච කිට්ටාදෝ අදුන් කිට්ටං ඕතරෙය්‍ය. අර පෙර වගේම ගවයෙක් මේ කෙතටත් මේ ගොයමටත් බහිනෝ. මේ ගොයමටත් බහිනවා. තමේනං කිට්ට රක්කෝ නාසාය සුග්ගහිතං ගන්හෙය්‍ය. දැන් මොකද කරන්නේ? ඒ බහිනකොටම දකින්නවා කවුද? අර ගොයම ආරක්ෂා කරන කෙනා. ආරක්ෂකයා. එයා මොකද කරන්නේ? ඇවිල්ලා අර ගුණාගේ නාස්ලනුවෙන් හොදට අල්ල ගන්නවා. ගුණාගේ නාස්ලනුවෙන් හොදට අල්ල ගන්නවා. සුග්ගහිතං ගන්හෙය්‍ය. නාසාය සුග්ගහිතං ගහෙත්වා. නාස් නදුවෙන් හොදට අල්ලාගෙන උපරි ගටාය සුනිග්ගහිතං නිග්ගහෙය්‍ය. හරි ලනුව අං දෙකේ හොදට පටලවනවා. නාස්ලනුවෙන් දැඩි ලෙස අල්ලාගෙන තවත් වරපටකින් හොත්තට අන්දකේ ලනුවක් පටලලා උපරිගටාය සුනිග්ගහිතං නිග්ගහෙත්වා දණ්ඩේන සුලාලිතං තාලෙය්‍ය. පැත්තකට ඇද්දගෙන ගිහිල්ලා අර හරකව ඇද්දගෙන ගිහිල්ලා අර දැන් ඔළුවේ හොත්තට මේ පටලලා තියෙන්නේ. නාස්ලනුවෙන් දැඩි ලෙස අල්ලාගෙන මොකද කරන්නේ? දණ්ඩක් අරගෙන හොත්ත ලීයක් අරගෙන අර සතාට අර ගුණාට හොත්තට ගහනවා. හොත්තට පහර දෙනවා. සුලාලිතං තාලෙය්‍ය. හොත්තට තලනවා අර ගුණාට. දණ්ඩේන සුලාලිතං තාලෙත්වා ඔස්සච්චෙය්‍ය. හොත්තට ගහලා අතහරිනවා. අර ගුණ. ගහලා ගුණ අතහරි. දැන් මොකද ගුණ කරන්නේ? දුවනවා. නේ? හැබැයි දිව්වට මේ ගුණට ආපහු ආස හිතෙනවා. අයමත් දවසක අයමත් වෙනවා අර ගොයමට. අයමත් ගොයමට ආවට පස්සේ ගොයමට එන්නකොටම අර ආරක්ෂකයා අප්‍රමාදී. ඒ ආරක්ෂකයා අර ගුණාගේ ආපහු නාස්ලනුවෙන් අල්ලගෙන අයමත් දනුව අර අන් දෙකේ පටවලලා හොත්තට දැඩි ලෙස අල්ලාගෙන දණ්ඩකින් කෝටුවකින් ලීයකින් හොත්තට තලනවා. හොත්තට ගහනවා. රිදෙන්න ගහනවා. ගහලවිල්ලා අතහරිනවා. හරක දුවනවා. ගුණා දුවනවා. තුන්වෙනි වතාවටත් එනවා. මෙහෙම ගෙහුවට ආපහු අර ගුණා එනවා. ඇයි? කාමයේ කියන්නේ එහෙම එකක්. ආසාව කියන්නේ එහෙම එකක්. තනනේ එක පාරක් අපිට ඒකට ඇලිලා ඒදට බැඳිලා අපිට එක පාරක් වැරදුනාට අපිට හිතෙනවා නෑ අය නම් වර්ධින එකක් නෑ. අයමත් ඒක ඕනේ වෙනවා අපිට. ඒ කාමයේ ඒ වස්තුවෙන් අපිට දුක ගෙනත් දෙනවා. බොහෝ දුක් විඳිනවා. හැබැයි අයමත් ඕනේ වෙනවා ඒකම. හරියට පළඟැටියා වගේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරන උපමාවක්. භාග්‍යවතුන් වහන්සේම දේශනා කරන උපමාවක්. පහනක් දැල්ලා තියෙනවා. මේ පහනට එනවා මොකෙද්ද? පළඟැටියෙක්. පළඟැටියා පහන් දැල්ලට ආසයි. පළඟැටියා පහන් දැල්ලට ආසයි. ඇවිල්ලා මොකද කරන්නේ? අර පහන් දැල්ලට පයින්නවා. එයා ආසයි අර පහන් දැල්ලට පයින්නවා. මොකද කරන්නේ? පිච්චෙනවා. පිච්චෙනකොටම එළියට පයින්නවා. දැන් පළඟැටියට හිතෙනවද මේ පහන් දැල්ලෙන් තමයි මට මේ දුක් වේදනාව දුන්නේ. අය නම් මේ පැත්ත පලාත යන්නේ කියලා. නෑ. එළියට පැනලා ආපහු පළඟැටිය බලන්නේ අයමත් පහන් දැල්ලට පයින්න. අයමත් පයින්නවා පහන් දැල්ලට. පහන් දැල්ල ඕනි. පහන් දැල්ල ඕනි. පළඟැටියට පහන් දැල්ලත් ඕනි. තමන් ආසා කරන පහන් දැල්ලත් ඕනි. නොපිච්චී ඉන්නත් ඕනි. දෙකම කරන්න පුළුවන්ද? බෑ.
පහන් දැල්ලත් ඕනි තමන් ආශ කරන නොපිච්චි ඉන්නත් ඕනි දෙකම කරන්න බෑ. හැබැයි පළඟට තේරෙන්නේ මේ පහන් දැල්ලෙන් තමයි මට දුක දුන්නේ කියලා. දෙවෙනි වතාවට පයින්නවා. අයමත් පිච්චෙනවා. අයමත් එළියට පයින්නවා. දෙවෙනි වතාවේ පළඟට තේරෙයිද පළවෙනි සැරෙත් වැරදුනා දෙවෙනි සැරෙත් වැරදුනා දෙවෙනි සැරෙත් මට දුක දුන්නේ මේකම තමයි කියලා පළඟට පැත්තකට ඇයිද? නෑ. පිච්චිලා මැරෙන්නේ කොයි වෙලාවෙද? පිච්චිලාම මැරෙන්නේ කොයි වෙලාවෙද? ඒ තාක් පළඟටියා අර පහන් දැලට පයින්නවා. පිච්චිලා මැරෙනකම්ම පයින්නවා පහන් දැල්ලට. යම් කිසි කෙනෙක් පහන් දැල්ලට මේ පළඟටිය පිච්චෙන එක වළක්ව ගන්න ඒ පළඟටියා පහන් දැල්ලට පයින්නකින් වළක්වන්න උත්සාහ කළොත් එහෙම පළඟටිය ඒ වළක්වන කෙනා කෙරෙහි තරහ උපදව ගන්නවා. හරි? වළක්වන කෙනා කෙරෙහි තරහ උපදව ගන්නවා පළඟටිය. පින්වත්නි ඒ පළඟටියා ඔබයි මායි ඒත් මෙහෙම තමයි. අපිත් පළඟටියෝ වගේ. අපිට දුක දුන්නේ දුක හදලා දුන්නේ මේ ජීවිතේ පවා දුක හදලා දුන්නේ මේ කාමයමයි. බලන්නකෝ කාමයේ ආදීනව. ඔබ කියවලා බලන්න ඔබ අහලා බලන්න චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය ආදී සූත්‍ර දේශනා. බුදුරජාණන් වහන්සේගේ කාමය කියන එක බොහෝ පුළුල් විස්තර කරනවා. හරි? ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා. මේ දරුවා ඉගෙන ගන්න කොච්චර වෙහෙසක් දරනවද? උදෙන්ම නැගිටින්න ඕනේ. පාන්දර පන්ති යන්න ඕනේ. හරි. පන්ති ගිහිල්ලා ඉවිල්ලා කෙළවරේ බංකුවක වාඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ටීචර් උගන්වනකොට ඒක අහගෙන ඉන්න ඕනේ. සැප පහසු දේ පන්තිවල නෑ මధుරු. හරි. ඊට පස්සේ බඩගින්න හරියට කෑමක් කාලාද? නෑ. ඉස්කෝලේ යන්න ඕනේ. ඊට පස්සේ ආපහු ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ආයෙ පාඩම් කරන්න ඕනේ. මේක දුකක්ද? ඔව් දුකක්. මොකක් වෙනුවෙන්ද? කාමයේ වෙනුවෙන්. බුදුරජාණන් දේශනා කරන මානි ඒ කාමයේ ආදීනමයයි. දැන් යා ඔන්න විභාග පාස් කරලා රස්සාවක් ගන්නවා. රස්සාව ගත්තට පස්සේ රස්සාව සැපද? රස්සාව ගම්බුනාට පස්සේ දැන් රස්සාවට උදේ පාන්දර යන්න ඕනේ. උදේ පාන්දර යන්න නිකන් පුළුවන්ද? කාන්තාවක් නම් පාන්දර නැගිටගෙන උයාගෙන නේ ඊට පස්සේ දරුවෝ නැගිට්ටවලා දරුවෝ සෝදලා මූණ සෝදලා දරුවෝ ඊට පස්සේ ඉස්කෝලේ යවලා ඊට පස්සේ ස්වාමියාටත් බත් එකක් බැඳලා දීලා තමනුත් බත් එකක් බැඳලා මේ උදේ පොඩි කාලය තුල මේ කරන්න එපා. දැන් මේ කරගෙන ඔන්න දැන් බස් එකේ නම් යන්නේ දුවගෙන ගිහිල්ලා දාඩිය පෙරාගෙන ගිහිල්ලා බස් එකට නගලා බස් එකේ ඉල්ලලා සමහරට තැරැන්දිලා හිර වෙලා ගිහිල්ලා බහින්න ඕනේ. ඊට පස්සේ මට ඔෆිස් එකට දුව යන්නේ. අපි දැකලා තියෙනවා. උදේට ඔෆිස් යන කාන්තාව ඔෆිස් එකට යනකම් දුව යන්නේ. සාරි පොටෙන් පමංග ගහ යන්නේ දාඩිය. ඔෆිස් එකට ගිහිල්ලා වෙලා දාඩිය මහන්සි අරින්නවත් වෙලාවක් තියනවාද? ඊට පස්සේ ගිහිල්ලා වෙලා ඉතින් ආයෙ වැඩ කරන්න ඕනි. ඔෆිස් එක විතරන්නේ බලන්නකො සාමාන්‍යයෙන් ගාමන්ට් ෆැක්ටරි එකට යන ඒ කාන්තාවක් මොන තරම් දුකක් විඳිනවද කියලා. හවස් වෙනකන් ඒ දුක විඳලා ආපහු ගෙදර ඇවිල්ලා අනේ මහන්සි කියලා නිදාගන්නද? නැහැ. ආයමත් ඇවිල්ලා එනකොට ඔන්න දරුවෝ ටික නාවලාවත් නැහැ. දැන් දරුවෝ නාවන්න ඕනේ සමහර විට. ඊට පස්සේ සමහරට කෑමු යන්න ඕනේ. මහත් වෙනකොට කෑම එක හදලා තියන්න ඕනේ. බත් උදේට තියන්න ඕනේ. දැන් ගෙදර දොරේ අනිකුත් දහසකුත් වැඩ. දැන් මේක දුකක් නෙවෙයිද? දුකක්. බුදුරජාණන් දේශනා කරන මහණනි මේ කාමයේ ආදීනවයයි. මේ කාමයේ ආදීනවයයි. ඒතර මේ ජීවිතේ පවා අපිට කාමයේ විසින් නෙවෙයි දුක. කාට හරි කිව්වොත් එimhe අනේ ඕක කාමයේ ඕක මහා දුකක් නේ. ඕක මහා දුකක් නේ. ওই දුක හතරේලා පැවිදින්න කිව්වොත් පැවිදිද?
අර කාමයම යා සැපයක් කරගෙන ඒකටම ඇහිලා ඒකම ආස්වාදය කරගෙන එයා ඒකේම ජීවත් වෙනවා මිසක් ඒක අතහරින්න කැමතිද නැහැ. ඒක අතහරින්න කැමති නැහැ. ඊට පස්සේ බලන්න ගෙදරක් හදා දැන් මෙයාට ඕනේ මොකද්ද? හොඳ ගෙදරක් හදාගන්න. ගෙදර හදාගන්න මොන තරම් දුකක් විඳිනවද කියන්න. මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න ඕනේ. මම මේ කතා කරන්නේ හොරකම් කරලා සල්ලි හම්බ කරන එක නෙවෙයි. මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න ඕනේ. මහන්සි වෙලා හම්බ කරන සල්ලි දැන් බැංකුවේ දාගෙන දැන් තියාගෙන ඉන්නවා. මොකටද? ගෙදරක් හදාගන්න. ඒ සල්ලි වෙන දෙයකට යොදවන්න උනොත් එහෙම දුකක් නැද්ද? දැන් හම්බ කරේ දුකින්. ඒක වෙන දෙයකට යොදවන්න උනොත් එහෙම එතනත් දුකක්. ඇයි? එයාගේ බලාපොරොත්තුව ගෙදර හදාගන්න. දැන් හදිස්සියේ අසනීපයක් වෙනවා. දැන් ඒ අසනීපෙට දැන් ඔන්න ලක්ෂ ගාණක් වියදම් වෙනවා. දැන් අර වියදම් කරන්නේ සැපෙන්ද? දුකින්. ඊට පස්සේ ගෙදර හදන්න දැන් වියදම් කරන. ගෙදර හදන්න සල්ලි බැංකුවෙන් අපිට බැංකුවේ ලක්ෂ 50ක් තියෙනවා කියලා. මේ 50 ලක්ෂ සතියෙන් සතියට ගන්නවා. ගන්නේ සැපෙන්ද? දුකින්. දැන් දන්නවා මෙයා ඉවර වීගෙන මේ යන්නේ කියලා. දුකින් ගෙදර හදා ගන්නවා. දැන් මේ ගෙදර සැපද? හදාගත්තු ගෙදර සැපද? නෑ. හදාගත්තු ගෙදර සැප නම් හොඳට ගෙවල් හදාගත්තු ඔක්කොම සැපෙන් ඉන්න බෑ. නෑ. ඒ ගෙදරම Tamanට දුකක් වෙනවා සමහර විට. හරි. ඒක දැන් ඔන්න හදාගත්තු ගෙදර දැන් පරණ වෙනවා. එක්ක තෙමෙනවා. එක්ක පුපුරනවා. හරි. එක්ක ඒකේ වයරින් එක වැරදිලා. ඒක ආය කඩන්න වෙනවා. එක්ක ටැප් ලයින් දාපු එක නවරද්දලා ආය කඩන්න වෙනවා. එක්ක බාත්රූම් එකේ වතුර හරියට බහින්නේ ආය කඩන්න වෙනවා. මේ ඔක්කොම බලන්න මේ ඔක්කොම දුක. හැබැයි මේක දුකයි කියලා තේරෙනවද? මේකට මැලෙනවා මිසක්. බුදුරජාණන් වහන්සේ දේශනා මේ කාමී ආදීනවයයි. මේ කාමී විසින්මයි මේ ජීවිතේ අපිට දුක දුන්නේ. කාමී විසින්මයි මේ මම පොඩ්ඩයි කිව්ව ඔබට. කාමී විසින්මයි මේ ජීවිතේ අපිට දුක දුන්නේ. හැබැයි මේ කාමී අපි ගොඩනගාගත්තු මේ දේවල් ආසාවෙන් ගොඩනගාගත්තු දේවල් එක්කෝ අපි ඉද්දී ජීවත් වෙලා ඉද්දී මේ දේවල් විනාශ වෙනවා. ඒක දුකක්ද සැපක්ද? ඒක දුකක්. එක්කෝ මේ දේවල් තිබෙද්දී අපිට මැරිලා යන්න සිද්ධ වෙනවා. මේ දෙකෙන් එකක් වෙන්න අනිවාර්යෙන්ම. එක්කෝ අපි ජීවත් වෙලා ඉද්දී එක්කෝ මේක අපෙන් අහිමි වෙලා යනවා. එක්ක විනාශ වෙලා එක්ක අන්සතු වෙලා. ඒකත් දුකක්. ඒ දේවල් තිබෙද්දී අපිට මැරිලා යන්න සිද්ධ වෙනවා. ඒකත් දුකක්. එහෙනම් ජීවිත කාලේ පුරාවටම විඳලා තියෙන්නේ සැපද දුකද? දුක. මේ ජීවිතේ අපිට දුක හදලා දුන්නේ මේ කාමයමයි. හරි. ඒතර මේ ජීවිතේ මේවට අහුවෙලා බැඳිලා මේ රැස් කරගන්න දේන් පරලෝ ජීවිතේ අපිට සැපක් හම්බ වෙයිද? නෑ. පරලෝ ජීවිතේ අපිට සැපක් හම්බ වෙන්නේ නෑ. පරලොවත් දුක කරා යන්නේ හදලා දෙන්නේ මේ ටිකින්මයි. පරලෝ දුක හදන්නේ මේ ටිකින්මයි. ඒක නිසා පින්වත්නි හොඳට තීරුම් ගන්න. මෙන්න මේ එයා මොකද කරන්නේ? අර කල්පනා කරනවා මෙන්න මේ දුක හැදුන්නේ. මේ දුක අපිට දුන්නේ මෙන්න මේ ඇසින් දකින රූප කනින් අහන ශබ්ද මේ දේවල් මේ කාමයේ තුලින්මයි කියලා. මේ කාමයේ තුලින්මයි දුක දුන්නේ කියලා එයා කල්පනා කරන්න ඕනේ. නමුත් එහෙම කල්පනා වෙන්නේ නැහැ බොහෝ දෙනෙකුට. දැන් අර ගොයමට බැස්ස ගුණා දැන් මොකද කරන්නේ? තුන්වෙනි වතාවෙත් එනවා අර ගොයමට. තුන්වෙනි වතාවෙත් අර විදිහටම නාසලෙන් අල්ලලා ඊට පස්සේ අං දෙක වටේ දනුව පටලලා ඔත්තට පොල්ලකින් තඩි බාලා අතහරිනවා. බුදුරජාණන් දේශනා කරනවා
බුදුරජාණන් දේශනා කරනවා ඒවං හිසෝ භික්කවේ ගෝනෝ කිට්ටාදෝ ගාමගතෝවා අරඤ්ඤගතෝවා ඨාන බහුලෝ අස්ස නිස්සජ්ජ බහුලෝ නතං කිට්ටං පුනෝතරිය. මහණෙනි දැන් මේ ගුණාට දැන් මේ ගුණ හැබැයි අපිට වඩා බුද්ධිමත්. එකපාර දෙපාර තුන්පාර වදිනකොට ගුණාට තේරෙනවා දෙමෙතන තියෙන එක. දැන් මේ ගුණා ඔන්න ගමකට ගියා හෝ වේවා ආරණ්‍ය මේ කැලියට ගියා හෝ වේවා දැන් ගුණාට ආපහු මතක් වෙන අර ගොයම මතක් වෙනකොට මොකද වෙන්නේ? ගුණා කල්පනා කරනවා අප්පා ආපහු නම් මේකට යන්නේ නැහැ. ඇයි මතක් වෙනවා අර පාරවල් අර වැදිච්ච පාරවල් ටික මතක් වෙනවා. ඒ වැදිච්ච ටික පාරවල් ටික මතක් වෙලා නැවත නම් ඒ ගොයමට යන්නේ නැහැ. ඒ ගුණා න ඕතරෙය නතං කිට්ටං පුන ඕතරෙය. ඒ ගොයමට නැවතනම් යන්නේ නැහැ. තමේව පුරිමං දණ්ඩ සම්පස්සං සමනුස්සරන්තෝ. එයා හොත්තට යාට මතක් වෙනවා මතක් කරගන්නවා අර දඬු පහරවල් අර ලී පහරවල් අර කෙවිටි පහරවල් හොත්තට මතක් කරගන්න. අපිට ඕක මතක් වෙන්නේ නැහැ. මේ දුක් විඳිනවා ආපහු ඒකම ඕනි. මේ දුක් අපි පළඟැටියෝ වගේ අපි ගොන්නු වගේවත් නෙවෙයි. ගොනත් අපිට වඩා හොඳයි. අපි පළඟැටියා වගේ. අපි පළඟැටියෝ වගේ. ඒමේකෝ භික්ඛවේ යතෝ භික්ඛුනෝ චසු පස්සා යතනේසු චිත්තං උදුජ්ජිතං හෝති සුදුජ්ජිතං අජ්ජත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. මහනි මේ විදිහට භික්ෂුව මේ විදිහට හොඳට අර ආදීනව කල්පනා කරලා හරි ආදීනව කල්පනා ඇසින් දකින්න ප්‍රියමනාප රූපයට ආසාව ඇතිවීමේ ආදීනව කල්පනා කරලා කනින් අහන ප්‍රියමනාප ශබ්දයට ආසාව ඇති කර ගැනීම ආදීනව කල්පනා කරලා ඒ ආදීනව කල්පනා කරලා ඒකෙන් සිත මුදවා ගන්නවා මනාකොට මුදවා ගන්නවා හරි මනාකොට මුදවා ගන්නවා ඒ දැන් රාගය ඇති වෙන කෙනෙකුට ඇසින් දකින ප්‍රියමනාප රූපය රාගය ඇති වෙන කෙනෙකුට කාමයේ ඇති වෙන කෙනෙකුට අසුභය වඩන්න කියනවා. දේශය ඇති වෙන කෙනෙකුට මෛත්‍රිය වඩන්න කියනවා. හරි ඊට පස්සේ මේ රාග දේශ මේ ඇති වෙන කෙනෙකුට කායානුපස්සනාව වඩන්න කියනවා. සිත ගැටෙන්නේ සිත ඇලෙන්නේ ඇලෙන එකෙන් ගැටෙන එකෙන් වළක්වා ගන්න කායානුපස්සනාව වඩන්න කියනවා. කායානුපස්සනාව මනාකොට සිත පිහිටව ගන්න කියනවා. ඒතර කායානුපස්සනාව මනාකොට සිත පිහිටව ගනිද්දී එයාගේ සිත ඇලීම් ගැටීම් වලින් තොර වෙනවා. ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ බුදුරජාණන් දේශනා කරනවා අජ්ජත්තං සම්තිට්ඨති. සිත අර බාහිර දකින රූපය ඔස්සේ ශබ්දය ඔස්සේ ගඳ සුවඳ ඔස්සේ රසය ඔස්සේ පහස ඔස්සේ දුවන්නේ නැතුව සිත අජ්ජත්තං සම්තිට්ඨති ආධ්‍යාත්මයේ සිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. සම්නිසීතති මනාකොට පිහිටන්න පටන් ගන්නවා. ඒකෝදි හෝති එකඟ වෙන්න පටන් ගන්නවා. සමාධියති සමාධිය. දැන් මුලින් කිව්වේ සීලය දැන් සමාධිය. හරි දැන් හොඳට මේ විදිහට කායානුපස්සනාව වඩනවා. හරි දැන් අපි මේ ඉස්සරින් දේශනාව කතා කළා ධාතු මනසකාරය වඩන්නේ කොහොමද කියලා. ධාතු මනසකාරය තුලින් එයා කොහොමද මේ යථාර්ථය දකින්නේ කියලා. ඒතර මේ විදිහට කායානුපස්සනාව විතර හැම භාවනා ක්‍රමයකින් මෙයා ඒ යථාර්ථයේ යම් මට්ටමකට දකිමින් එයා ඒක සිත පිහිටුවා ගන්නවා. සිත පිහිටුවා ගන්නවා. දැන් අසුභයේ වඩන කෙනා දෙතිස් කුණප කොටස් කෙස් ලොම් නිය දත් මේවා හොතට වෙන් කර බල මේකේ තියෙන අසුභ ස්වභාවය අසුභානුපස්සීව එයා වාසය කරනවා. ඒකේ සිත පිහිටනවා.
ඒකේ මනාකොට සිත පිහිටනවා. ඒකේ එකඟ වෙනවා. ඒකේ සමාධිමත් වෙනවා. දැන් ඉන්නේ ඒ මට්ටමේ. හැබැයි මේ සමාධිය ඇති කරගත්තාට ඒ සමාධිය අවබෝධය නොවේ. සමාධිය අවබෝධය නොවේ. අර ගුණ අර විදිහට කල්පනා කළාට ගුණාට මේක ටික කාලයක් යනකොට අමතක වෙන්න පුළුවන්. ආයමත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුණ ගොයමට යන්නේ නැතු වෙන එකට යන්න පුළුවන්. ඉදවල කොටුවකට පයින්න පුළුවන්. කුරක්කන් කොරටුවකට පයින්න පුළුවන්. අමතක් වෙනවා. සමාධිය වැඩුවා කියලා සමාධියේ වැඩීම අවබෝධය නොවේ. සමාධිය ඇතිවීම සීලය දිනු කිරීම අවබෝධය නොවේ. බුදුරජාණන් වහන්සේ ශාසනය සීලය පරමාර්ථ කොටක නැහැ. සමාධිය පරමාර්ථ කොටක නැහැ. අවබෝධය කියන්නේ එතන නෙවෙයි. ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟට දේශනා කරනවා. සේතා විභික්කවේ රඤ්ඤෝවා රාජ මහා මත්තෝවා වීනාය සද්දෝ අසුත පුබ්බෝ අස්ස. මහණෙනි රජ කෙනෙක් හරි රාජ මහා මාත්‍යෙක් හරි ඉන්නවා. වීණා හඬක් අසුත පුබ්බෝ අස්ස අහලා නැහැ පෙර. වීණා හඬක් අහපු නැති රජ කෙනෙක් හරි රාජ මහා මාත්‍යෙක් හරි ඉන්නවා. සෝ වීණා සද්දං සුනෙය්‍ය. එයාට අහන්න ලැබෙනවා වීණා සද්දයක්. සෝ එවං වදෙය්‍ය. එයා මෙහෙම කියනවා. අම්බෝ කිස්සනුකෝ ඒසෝ සද්දෝ. අම්මේ මොකක්ද සද්දේ? දැන් අර පෙර වීණා සද්දයක් අහලා නැති ඒ රජුරු අහනවා ආශ්චර්ය මොකක්ද සද්දේ? එවං රජනීයෝ ඒතරං ඇලිලා යන රජනීයයි කියලා කියන්නේ ඇලිලා යනවා ඒ සද්දෙට. ඒවන් කමනීයෝ ඒ තරම් කැමැත්ත උපදවන කමනීයෝ. ඒවන් මදනීයෝ මත්ත කරවන මදනීයෝ. ඒවන් මුච්චනීයෝ මෝර්ජා කරවන. හරි සිහි මුලා කරවන මුච්චනීයෝ. ඒවන් බන්ධනීයෝ බැඳී යන. හරි ඇද්ද බැඳ ගන්න. සිත් ඇද බැඳ ගන්න. බන්ධනීයෝ තමේනං ඒවන් වදියුන්. යා අනෝ මොකක්ද ඇලිලා යන බැඳිලා යන කැමැත්ත ඇති කරන මුසපත්න සත්‍ය. මේ අහලා නැහැ වීණා සත්‍ය. අනෝ මොකක්ද සද්දේ? ඉන්පස්සේ කියනවා ඒසාකෝ බන්තේ වීණා නාම යස්ස ඒසෝ සද්දෝ. ස්වාමීනි ඒ වීණාමක සත්‍යයක්. හරි ඒ සද්දය අහලා තියෙන කෙනෙක් කියනවා කලින් අහලා තියෙන කෙනෙක් කියනවා ඒ වීණාමක සත්‍යයක්. අර අහලා නැති රජුරුන්ට කියනවා ඒ වීණාමක සත්‍යයක්. සෝ එවං වදෙය්‍ය. රජු ඊට පස්සේ මෙහෙම කියනවා. මොකද්ද? ගච්ඡත මේ භූතං වීණං ආහරතාති. ඵලයන් ඒ වීණාව සත්‍ය අරන් වරෙන්. ඵලයන් ඒ වීණා සත්‍ය අරන් වරෙන්. තසතං වීණං ආහාරයොන්. එයා මොකද කරන්නේ? ඒ වීණාව අරන් එනවා. තමේනං ඒවං වදෙය්‍යුන් අයංකෝ සහ බන්තේ වීණා යස්සා ඒසෝ සද්දෝ ඒවං රජනීයෝ ඒවං. එයා රජු ළඟට අර වීණාව අරන් එවලා කියනවා ස්වාමීනි මෙන්න මේකෙන් තමයි ඒ සද්දේ. මේක තමයි ඒ භාණ්ඩේ. අර කමනීය වූ රජනීය වූ සිහි මුලා කරවන්නා වූ ආසාව ඇති කරවන බැඳී යන සිත් ඇදී බැඳී යන ශබ්දය මෙන්න මේකෙන්. සෝයවං වදෙය්‍ය අලං මේ බොහෝ තාය වීණාය. රජුරෝ කියනවා මට ওই වීණාවෙන් වැඩක් නැහැ. මේ සද්දං අහරතාති. මට සද්දය අරන් වරෙන්. රජුරෝ කියන මට වීණාවෙන් වැඩක් නැහැ. මට සද්දය අරන් වරෙන්. රජුරන්ට ඕන වීණාවද නැහැ. සත්‍ය අහලයි මුසපත් උනේ. සත්‍ය අරන් වරෙන් කියනවා. තමේනං ඒවං වදෙය්‍යුන්. අර එමෙතුමා කියනවා මොකද්ද? අයම් බොහෝ බන්තේ වීණා නාම අනේක සම්භාරෝ මහා සම්භාරෝ. ස්වාමීනි මේ වීණාව වීණා සද්ද ගන්න මේ වීණාව අනේක සම්භාරෝ නොයෙක් උපකරණ වලින් යුක්තයි.
හරි මහා සම්භාරෝ ගොඩාක් උපකරණ වලින් යුක්තයි. අනේකි සම්භාරේ සමාරද්දා වදති සයති ඉදං දෝනිංච පටිච්ච. ඒ වීණා සද්ද එන්නේ දෝනිංච පටිච්ච. ඒ වීණාවේ බඳ හේතු කරගෙන බඳත් හේතු කරගෙන චම්මංච පටිච්ච සමත් හේතු කරගෙන දණ්ඩංච පටිච්ච වීණාව වාදනය කරන දණ්ඩත් හේතු කරගෙන උපවේනංච පටිච්ච උපවීණාව කියලා එකක් තියෙනවා. අන්න ඒකත් හේතු කරගෙන ඊට පස්සේ තන්තියෝච පටිච්ච ඒක තියෙන තන්තු ඒ තන්තුත් හේතු කරගෙන කෝණංච පටිච්ච ඒ වීණා කෝණයත් හේතු කරගෙන පුරිසස්සච තජ්ජං වායාමම් පටිච්ච ඒ වීණාව වාදනය කරන කෙනාගේ ඒ පුරුෂයාගේ වෑයම උත්සාහයත් හේතු කරගෙනයි වීණා සද්දෙන්නේ. එමතුම වීණාව නිකන් තිබුණාට ඒක සද්දෙන්නේ නැහැ. ඒ අර ටික කොහොම හේතු කරගෙනයි වීණා සද්දෙන්නේ. අර ටික ඔක්කොම හේතු කරගෙනයි වීණා සද්දෙන්නේ කියලා දැන් වීණාවේ ස්වභාවය කියා දෙනවා රජුරුන්ට. වීණාවේ ස්වභාවය කියා දෙනවා. දැන් රජුරුන්ට ඕන වුණේ වීණාවද සද්දෙද? සත්‍ය. හැබැයි වීණා සද්ද නිකන් එන්නේ නැහැ. මේ ඔක්කොම එකතු කරගෙනයි හටගන්නේ. මේ ඔක්කොම හේතුවෙන් හටගන්නේ දෙයක් ඵලයක් තමයි වීණා සද්දේ කියලා රැමතියා කියා දෙනවා. සෝතං වීණං දසදාවා සතදාවා පාලීය. රජුරු මොකද කරන්නේ? මේ වීණාව 10කට 100කට කෑලි වලට පලනවා. තරහා ගිහිල්ලා. දසදාවා සතදාවා තං පාලෙත්වා සකලිකං කරීය. කෑලි 10ට 100කට පලලා කෑලි වලට පත් කරනවා. සකලිකං වත් කරෙය්‍ය. සකලිකං කරිත්වා අග්ගිනා ඩහෙය්‍ය. කෑලි වලට පලලා කුඩු කරලා පුච්චනවා. අග්ගිනා ඩහෙය්‍ය. අග්ගිනා ඩහෙත්වා මසින් කරෙය්‍ය. ගින්නේ දවලා අලු බවට පත් කරනවා. මසින් කරෙය්‍ය. මසින් කරිත්වා මහාවාතේවා ඕපුනෙය්‍ය. අර අලු සුළඟේ පා කරලා හරිනවා. නදියාවා සීගසෝතාය පවාහෙය්‍ය. ගඟේ වතුරේ හෝ පා කරලා හරිනවා. ඒ සද්ද නැති මේ වීණාවෙන් මට වැඩක් නැහැ කියලා. පා කරලා හරිනවා වතුරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ ඒවං වදෙය්‍ය. අසති කිරායම් භෝ වීණා නාම. ආයස්මත්නි බුදුරජාණන් දේශනා කරනවා මේ රජුරෝ කියනවා මොකද මේ වීණාව ලාමකයි. මේ වීණාව නම් වූ නාමයෙන් ලාමකයි. තතේව යං කිංචි වීණා නාම එත්තච පහානං ජනෝ අතිවේලං පමත්තු පලාලිතෝති. මේ වීණාව නිසා බොහෝ ජනයා ප්‍රමාදයට පත් වෙනවා. බොහෝ ජනයා ප්‍රමාදයට පත් වෙනවා. මේකෙන්මයි දුකට පත් කරන්නේ කියලා. ඒක පලලා, ඒක කෑලි කරලා, ඒක පුච්චලා, ඒක අලු බවට පත් කරලා හුළඟේ පා කරනවා. එහෙමත් නැත්නම් ජලයේ පා කරලා හරිනවා. ඒවමේවකෝ බික්කවේ බික්කු මහණෙනි ඒ වගේ භික්ෂුව රූපං සමන්තේ සති යාවතා රූපස්ස ගති. මහණෙනි භික්ෂුව මේ රූපේ යම් තාක් ගතියක් ඇත්ද ඒ ගතිය හොත්තට විමර්ශනය කරලා බලනවා. එයා කැමති රූපයට, සාමාන්‍ය පුජ්‍යල කැමති රූපයට. හැබැයි රූපේ ගතියක් තියෙනවාද? වීණා ශබ්දයට කැමති උනේ. හැබැයි ශබ්ද නිකන් එන්නේ අර ඔක්කොම හේතුවෙන් වීණා ශබ්ද එන්නේ. ඒ වගේ රූපයට කැමති. හැබැයි රූපය නිකන් තියන්නේ. රූපයෙන් නිකන් හටගන්නේ. බොහෝ දේවල් ප්‍රත්‍යයෙන් හටගන්න එකක් රූපය. රූපේ යම් තාක් ගතියක් ඇද්ද ඒ ගතිය හොතට විමර්ශනය කරලා බලනවා.
වේදනං සමන්තේ සති යාවතා වේදනාය ගති. වේදනාවේ යම් ගතියක් ඇත්ත, ස්වභාවයක් ඇත්ත. ඒ ස්වභාවය මනාකොට හොතට විමර්ශනය කළ බලනවා. සංඥාවේ ගතියක් ඇද්ද, යම් තාක් ගතියක් ඇද්ද, ඒ ගතිය මනාකොට විමර්ශනය කළ බලනවා. සංස්කාරයේ යම් තාක් ගතියක් ඇද්ද, ඒ ගතිය මනාකොට විමර්ශනය කළ බලනවා. විඥානයේ යම් තාක් ගතියක් ඇද්ද, ඒ ගතිය මනාකොට විමර්ශනය කළ බලනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේ සමස්ත ගතිය. හරි? ඒ කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය හොද්දට විමර්ශනය කරනවා. පංච උපාදානස්කන්ධයට බැඳුනාට මේ පංච උපාදානස්කන්ධය කියන්නේ හේතු ගොඩක එකතුවක්. හේතු ගොඩක එකතුවක් මේ පංච උපාදානස්කන්ධය. රූපය ගන්න. අපි මීට ඉස්සෙල්ලා කීප වතාවක් කතා කරලා තියෙනවා. කීප වතාවක් කතා කරලා තියෙනවා. රූපය කුමක් ප්‍රත්‍යයෙන්? ආහාර සමුදය, රූප සමුදය. ආහාර හේතු කරගෙන රූපය හටගත්තේ. ආහාර හේතු කරගෙන රූපය හටගත්තේ. ආහාර විතරක් තිබුණා කියලා රූපය හටගන්නෙත් නැහැ. දැන් ආහාර කිව්වහම මෙතන තියෙනවා කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මේ ආහාර හතරෙන්මයි රූපය හටගන්නේ. කබලින්කාර ආහාර විතරක් තිබුණ රූපය හටගන්නේ නැහැ. පස්ස, මනෝ සංචේතන, විඥාන කියන මේ ආහාර හතරින්ම රූපය හටගන්නේ. මෙන්න මේ රූපය හටගන්න විදිය තමයි මහාත්පදුප සූත්‍රයේ තියෙන්නේ. අජ්ජත්තිකං චේව ආවසෝ චක්කුං අපරිබින්නං හෝති. හැමදාම මම ගොඩාක් දේශනාවල මේක ගන්නවා. ඇයි? මෙතන තියෙනවා පින්වත්නි ලොකු දැක්මක්. ආධ්‍යාත්මික ඇස බිඳිලා නැහැ. ආධ්‍යාත්මික ඇස කිව්වේ ආධ්‍යාත්මික ඇස කියලා කිව්වේ මේ රූපේ ඡායාව පතිත වන්නා වූ මේ උපවත් වූ පෘෂ්ඨය. ආධ්‍යාත්මික ඇස ඒක විතරක් තිබුණා කියලා රූපේ හැදෙන්නේ නැහැ. බාහිරාච රූපා ආපාතං ආගච්ඡති. බාහිර රූපය, ඒ බාහිර රූපය සතර මහා ධාතුන් හටගත්තු බාහිර තියෙන යම් රූපයක්. ඇසින් පෙනෙන රූපයක්. ඇසට පෙනෙන රූපයක්. ඒක හටගෙන තියෙන්නේ මොකද්ද? සතර මහා ධාතුන් එතන තියෙන. සතර මහා ධාතුන් හටගත්තු එකක්. ආධ්‍යාත්මික ඇස මේ පටලය මේ උපවත් වූ පටලය ඇතුළේ තියෙන මොකද? සතර මහා ධාතුන්ගෙන්. හැබැයි ওই දෙක තිබුණා කියලා රූපේ හැදින්නෙත් නැහැ. ඒකට මානසිකාර යොමු වෙන්න ඕනේ. මානසිකාර යොමු වෙච්ච හැටියේ විඥානීය පිහිටන වැසී. ඒ විඥානීය පිහිටනකොට හරි ඒ විඥානීය පිහිටන්නේ මානසිකාරයේ ප්‍රත්‍යයෙන්. විඥානීය පිහිටනකොට ඒ තුනේ එකතුව ස්පර්ශයයි. ඔන්න පස්ස ආහාරය. අතන කබලින්කාර ආහාරය අර රූපයේ සතර මහා ධාතුන්ගේ පැවැත්මට හේතු වුණා. දැන් චක්කුප්ප මේ උපවත් වූ පටලය මේක හැදුනේ කබලින්කාර ආහාර වලින්. කබලින්කාර ආහාර ගන්න නැත්නම් මේක හැදින්නේ නැහැ. කබලින්කාර ආහාර වලින්. බාහිර රූපේ ගත්තත් කබලින්කාර ආහාර. බාහිර රූපේ කබලින්කාර ආහාර. අපේ මේ සතර මහා ධාතුන් හටගත්තු මේ කය ගත්තත් මේක කබලින්කාර ආහාරයක්. මේකම තව කෙනෙකුට ආහාරයක්. මම කැලේක යද්දී කොටියෙක් පැනලා මාව ආහාරයට ගන්න. ඒතර මේ මගේ මේ රූපය කියලා ගන්න දේ මේ සතර මහා ධාතුන් හටගත්තු මේ කය තව කෙනෙකුට කබලින්කාර ආහාරයක්. ඒතර මගේ ශරීරයම
මගේ ශරීරෙම තව සමහරට පණුවෙක් හැදෙන්න පුළුවන්. මේ ශරීරයම ආහාරයට ගන්න. ඒතර මේ පණුවට මේ ශරීරයේ කබලින්කාර ආහාරයක්. ඔන්න කබලින්කාර ආහාරයෙන් මේ කය මේකම කබලින්කාර ආහාරය. අන්න අර ඇසයි රූපයයි විඥානය එකතු වුණාම අන්න ස්පර්ශ ආහාරය. ස්පර්ශ ආහාරය. ඊට පස්සේ දැන් එතන විඥානයේ තිබුණා. විඥාන ආහාරය. එතන විඥාන හේතු වුණා. විඥානයේ හටගත්තේ නාම රූප නිසා. නාම රූප ඇතුලේ තියෙනවා චේතනාව. චේතනාව නැත්තම් මේ මුකුත් සිදු වෙන්නේ නැහැ. මනෝ සංචේතන ආහාරය. ආහාරමය කෘත්‍ය මේ සිද්ධිය තුල මේ සංසිද්ධිය තුල ආහාර හතරේම බලපෑම තියෙනවා. මේ මොහොතේ යම් කෙනෙකුගේ රූපයක් ඇද්ද රූපාදානස්කන්ධේ සංඝං ගච්ඡති. ඔන්න රූපාදානස්කන්ධය හැදෙනවා. කලින් ශබ්දයක් අහනකොට ඒත් ඔය සිද්ධියමයි. ඔය සිද්ධියමයි. ඔය විදිහටමයි. අන්න එතන හැදෙන රූපාදානස්කන්ධය. නාසයෙන් ගඳ සුවඳක් විඳිද්දී, දිවෙන් රසයක් විඳිද්දී, කයින් පහසක් ලබද්දී, මනසින් අරමුණක් තදී ඔය ටිකමයි ඔන්න හැදෙන රූපාදානස්කන්ධය. ඔන්න රූපාදානස්කන්ධය. එහෙනම් රූපපාදානස්කන්ධය කියන්නේ මේ ටිකේම එකතුවක් මිසක් රූපාදානස්කන්ධය වෙනම අපිට ගන්න පුළුවන් එකක් නෙවෙයි. අර ටික නැත්තම් ඒ ප්‍රතිවිච්චි ටික නැත්තම් රූපාදානස්කන්ධය නැහැ. ඒ ප්‍රත්‍ය ටික හේතු කරගෙන රූපාදානස්කන්ධය සකස් වෙනවා. ඒ ප්‍රත්‍ය නැති වෙනකොට රූපාදානස්කන්ධය නිරුද්ධ වෙනවා. සමුදයංච නිරෝධංච. වේදනාව විඳීම අර රූපපාදානස්කන්ධේ හැදිච්ච කෙනෙකුගේ රූපාදානස්කන්ධේ හැදෙනහුගේ යේ මොහොතේ යම් විඳීමක් ඇද්ද ඒක වේදනා උපාදානස්කන්ධයයි. ඒක වේදනා උපාදානස්කන්ධය. ඒතර වේදනා උපාදානස්කන්ධය හැදුනේ අර රූපයෙන් බැහැරවද? නෑ. රූපේ හේතුණා. ස්පර්ශේ හේතුණා. අර රූපයත් එක්ක රූපය හැදෙනකොට ස්පර්ශය හැදෙනවා. ඒ ස්පර්ශය හේතු කරගෙන විඳින්නේ වේදනා උපාදානස්කන්ධය. සංඥා උපාදානස්කන්ධය ස්පර්ශය හේතු කරගෙනමයි. සංස්කාර උපාදානස්කන්ධය ස්පර්ශය හේතු කරගෙනමයි. ඒතර ස්පර්ශය කියනකොට අර ටික ඔක්කොම එතන ඇතුළත් වෙලා. ස්පර්ශය කියලා කියන්නේ ඇසයි රූපයයි විඥානයයි එකතු වීම. නම් ඇසත් ඕනේ, රූපයත් ඕනේ, විඥානයත් ඕනේ. හිතලා තියෙන්න ඕනේ. එහෙනම් මේ තුනම එකතු වෙච්ච තැන ස්පර්ශය කියලා කියන්නේ. ඒ ස්පර්ශය ප්‍රත්‍යයෙන් විඳීම හටගන්නේ. එහෙනම් බලන්න කොච්චර දේවල් එකතුවකින්ද කියලා විඳීම කියන්නේ. සංඥාව කියන එක ඇසත් ඕනේ, රූපයත් ඕනේ, විඥානයත් ඕනේ. ඒ තුන එකතු වුණාම ස්පර්ශයත් ඕනේ. ස්පර්ශයට අර තුන ඕනමනේ. නැත්නම් ස්පර්ශයක් කියලා දෙයක් තියනවාද? නේ? එහෙනම් සංඥාවට අර ටික ඔක්කොම ඕනේ. ඒ ටික ඔක්කොගම ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් සංඥාව. සංස්කාර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. විඥාණය නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. නාම රූප හැදෙන්නේ නැත්නම් එතන විඥාණය නැහැ. විඥාණය පිටින්නේ නැහැ. බලන්නකො රූප කියලා කිව්වේ අර ඇසයි අර බාහිර රූපෙම ඔක්කොම සතර මහා ධාතුන්. නාම කියලා කිව්වේ විඳීම, වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. අර ඇසින් රූපයේ දකින්නවා කියන සංසිද්ධිය ඇතුලේ ඒ මොහොතේ ওই ටිකම හැදෙනවා. ওই ටික හැදෙනකොට එතන විඥානය බැසගෙන. එතන විඥානය පිහිටලා. ඒ ටික හැදීමකින් තොරව විඥානයක් පිහිටීමකුත් නැහැ. විඥානීය පිහිටීමකින් තොරව අර ටික හැදීමකුත් නැහැ. මේ දෙක එකින් එකට සම්බන්ධයි. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ සකස් වීමත් විඥානයේ ප්‍රත්‍යයෙන් නාම රූප සකස් වීමත් මේ දෙක එකින් එකට හේතු වෙලා තියෙන්නේ.
මේකට පස්සේ මේක වෙනවා මේකට පස්සේ මේක වෙනවා කියලා අර්ථ කරන්න බැරි තරමට මේ දෙක එකට හේතු වෙලා බටමිටි දෙකක් එකට හේතු කරා වගේ. නල කලාප සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. එකක් ඇද්දොත් අනිත් එක පවතින්නේ නැහැ. එන නාම රූප කියන බටමිටි ඇද්දොත් එහෙම විඥානේ නැහැ. බටමිටිය තියෙන්නේ නැහැ. විඥානේ කියන බටමිටිය ඇද්දොත් එහෙම නාම රූප කියන බටමිටිය තියෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය බොහෝ ප්‍රත්‍යයන්ගේ ඵලයක්. බොහෝ හේතුන්ගේ ප්‍රතිඵලයක්. පංච උපාදානස්කන්ධය. බුදුරජාණන් දේශනා කරනවා තස්ස රූපං සමන්තේසතු යාවතා රූපස්ස ගති. මේ විදිහට රූපේ යම්තාක් ගතියක් දී ඒ සියල්ලම මනාකොට එයා කල්පනා කරලා සිහිය පිහිටුවාගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේවල යම්තාක් ගතියක් ඇද්ද ඒ ගතිය තමයි අපි දැන් කතා කළේ. හරි ආන්නේ ගතියක් ඇද්ද සියල්ල මනාකොට හොඳට තේරුම් අරගෙන යම් පස්සතං හෝති අහන්තිවා මමන්තිවා අස්මීතිවා තම්පි තස්සන්න හෝති इति. ඒ ටික යාට තේරෙtti. යා ඒ ටික දකිtti. ඒ ටික හොඳට තේරුම් ගනිද්දී අවබෝධ කරගනිද්දී ඒ රූපේ එයාට මම කියලා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ යම් පස්සතං හෝති අහන්තිවා මම කියලා ඒක ගන්න දෙයක් නැහැ. ඇයි රූපය කියලා කිව්වේ? දැන් මේ ටික නෙවෙයිද මම කියලා අරන් තියෙන්නේ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා සංකාර විඥාන මේ උපාදානස්කන්ධ ටික නෙවෙයිද මම කියලා අරන් තියෙන්නේ මම. මම කියලා අරන් තියෙන්නේ අස කන නාසය දිවකය මනස නෙවෙයිද? මේවනේ මම කියලා අරන් තියෙන්නේ. ඒතර මේවල යථාර්ථය අර විදිහට දකිනකොට, යථාර්ථයේ තේරෙනකොට, යථාර්ථය හොඳට විමසා බලනකොට මේක මම කියලා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැලු. අහන්තිවා මම කියලා ගන්න දෙයක්. ඇයි මම කියන්නේ කොතනද කියන්නේ මම කියලා දෙයක් තියෙන්නේ? මම කියලා දෙයක් තියෙනවා රූපේ මම කියලා දෙයක් තියෙනවද? නැහැ. ඇයි රූපේ හටගත්තේ අන්න අර ඇසයි බාහිර රූපයයි විඥානය එකතු වෙන තැන. හරි ඇසයි බාහිර රූපයයි විඥානය එකතු වෙන තැන අර රූපය අර බාහිර රූපය දැක්ක ස්පර්ශය දුන කෙනෙක් දැක්ක ඒ දකින මොහොතේ අර තුනේ ප්‍රත්‍යයෙන් හරි අර තුනේ ප්‍රත්‍යයෙන් රූපය හැදෙනවා. එතන මම ඔන්න මම හදා ගන්නවා. රූපේ දැක්ක කවුද? මම. හැබැයි මමක් හිටියේ නැහැ. එතන පංච උපාදානස්කන්ධය හැදුනා. එතන මම නම් වූ පංච උපාදානස්කන්ධය. يعني බාහිර රූපයත් එක්ක තමයි බාහිර රූපය දකින්නකොට මේ පංච උපාදානස්කන්ධය හැදුනේ. හැබැයි එතන මම නම් වූ පංච උපාදානස්කන්ධය කොහෙද? එහෙම වෙනම එකක් නෑ. අර ටිකමයි මම කියලා මං අල්ලගෙන ඉන්නේ. එහෙනම් ඒක මේ ආධ්‍යාත්මික ආයතන මේ ඇස නම් වූ මේ ඔපුවත් වූ පටලියේ මම හිටියද? නෑ. බාහිර රූපේ මම හිටියද? නෑ. ඒ මොහොතේ හටගත්තු සිත විඥානේ මම හිටියද? නෑ. කනේ ශබ්දය අහනකොට කනේ මම හිටියද? නෑ. කන කියලා කියන්නේ එතන මේ කම්පණය වෙන පටලයක් විතරයි. ඒක මම ඉන්නවද? නෑ. ඒක සතර මහා ධාතුක හටගත්තු එකක්. බාහිර ශබ්දේ මම ඉන්නවද? නෑ. හටගත්තු සිතේ මම ඉන්නවද? නෑ. ඒක දැන ගැනීම සිත විතරයි. හැබැයි එතන මං හදාගන්න මම ඇහුවා. ඒ හැම දෙයකම මම හදාගන්නවා. හැබැයි ඒ ටික අර විදිහට බෙද බෙදා බලනකොට මේ එකවත් මම නෑ නේද කියලා. මේ එකවත් මම නෑ නේද කියලාට මම අර මම වෙමි කියන ඒ දැක්ම දෘෂ්ටිය එයා තුලින් බැහැර වෙන්න පටන් ගන්නවා.
අහන්තිවා මමන්තිවා මගේ මම හිටියොත් තමයි මගේ කියලා දෙයක් හැදෙන්නේ. මම හිටියොත් තමයි මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ කය, මගේ මනස. එතකොට තමයි මගේ කියලා හැදෙන්නේ. එහෙනම් මම කියලා කෙනෙක් නැත්තම්, මමක් නැත්තම් ඒකකවත් මගේ කියලා ගන්න දෙයක් නැහැ. බාහිර රූප කොහොම මම කියලා ගන්න මගේ කියලා ගන්නද? ඇයි මමක් නැත්තම්. මමක් නැත්තම් මගේ ගෙදර, මගේ ඉඩම, හරි, මගේ සහෝදරයා, මගේ ඥාතිය කොහොම ගන්නද? මගේ කියන සංකල්පයක් නැතිලා යනවා. ඊට පස්සේ අස්මීතිවා අහන්තිවා මමන්තිවා අස්මීතිවා ආත්ම දෘෂ්ටිය. මගේ ආත්මය කියන එක මේවා මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන හැඟීම. දැන් බලන්නකෝ අතන මගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් තිබුණාද? ඇස කියන එකේ මගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් තිබුණාද? නැහැ. ඒක නිකම්ම නිකන් ඔපුවත් පෘෂ්ඨයක් විතරයි. සතර මහා ධාතුන් හටගත් පෘෂ්ඨයක් විතරයි. ඒක මගේ වශයෙන් පවත්වන්න දෙයක් තිබුණේ නැහැ. රූපය මගේ වශයෙන් පවත්වන්න දෙයක් තියෙනවද? නැහැ. ඒක මගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි රූපය. ඒක බාහිර සතර මහා ධාතුන් හටගත් එකක්. සිත මගේ වශයෙන් පවත්වන්න පුළුවන් නෑ. මේ මොහොතේ හටගන්න නැති වෙන එකක්. විඥානය. අර තුන හැදෙනකොට එතන මනස්කාර යොමු නිසා විඥානයේ සිත උපන්නා. ඒක නැති වෙලා ගියා. ඒක මගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් එතන නෑ. ස්පර්ශය මගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද? බෑ. වේදනාව මගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද? බෑ. වේදනාව කියලා අර ටික නිසා හටගන්න එකක්. සංඥාව මගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද? බෑ. අර ස්පර්ශ නිසා හටගන්න එකක්. සංස්කාර මගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද? බෑ. ස්පර්ශ නිසා හටගන්න එකක්. විඥානය මගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද? බෑ. නාම රූප නිසා හටගන්න. එහෙනම් මගේ ආත්මය කියලා ගන්න දෙයක් මේක නෑ. අහන්තිවා මමන්තිවා අස්මීතිවා තම්පිතස්ස නහෝති. මේ කිසිවක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ කියලා මෙයාට තේරෙනවා. වැටහෙනවා. හරි. එතකොට මෙන්න මේ වැටහීමත් එක්ක එයා ඇසින් නිදහස් වෙනවා. කනින් නිදහස් වෙනවා. නාසයෙන් නිදහස් වෙනවා. දිවෙන් නිදහස් වෙනවා. කයින් නිදහස් වෙනවා. ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් නිදහස් වෙනකොට එයා ඇසහරා හටගන්නවා නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවා. කන නාසය දිවකය මනස හරහා හටගන්නවා නම් පංච උපාදානස්කන්ධය ඒ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවා. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවා. අන්න ඒක පංච උපාදානස්කන්ධයෙන් යම්කිසි කෙනෙක් නිදහස් නම් එයා දුකින් නිදහස්. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් නම් දුකින් නිදහස්. ඒතර මේ ටික තේරුම් ගැනීමත් එක්ක එයා අර වේනාව කෑලි 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 වලට කඩලා විසිරුලා දැම්මා වගේ මේ රූපය විසිරුවා දානවා. වේදනා, සංඥා, සංකාර, විඥාන කෑලි කෑලි වලට කුඩු කරලා විසිරුවා දානවා. ඇයි? එයාට තේරෙනවා මේ රූපයමයි මට දුක හැදුවේ. මේ වේදනාවමයි මට දුක හැදුවේ. මේ සංඥා, සංකාර, විඥානයමයි මට දුක හැදුවේ. බොහෝ කාලයක් මාව රැවට්ටුවේ මේ සසර ගමනේ මාව රවට්ටා මේ සසර ගමන ගෙනිච්චි මේ රූපය විසින්මයි. මම නොවුණු, මගේ නොවුණු, මගේ ආත්මේ නොවුණු මේ රූපයටම මගේ ආත්මය කියලා බැඳී යාමින් තමයි මේ ටික හැදුනේ. මම නොවුණු, මගේ නොවුණු, මගේ ආත්මේ නොවුණු වේදනාවටම මගේ ආත්මය කියලා බැඳී යාමින් තමයි මේ ටික හැදුනේ. මේ සසර ගමන හැදුනේ, මේ දුක්ඛිත ගමන හැදුනේ, මේ දුක හැදුනේ කියලා එයාට තේරෙනවා. තේරෙද්දී එයා රූපය විසිරුණා. වේදනාව විසිරුණා, සංඥා විසිරුණා, සංස්කාරය විසිරුණා, විඥානය විසිරුණා.
ඇස විසිරුණවා. කන නාසය දිවකය මනස විසිරුණවා. විසිරුණවා කියලා කියන්නේ ඇස ගලවලා වීසි කරනවා නෙවෙයි. කන නාසය දිවකය මනස ගලවලා වීසි කරනවා නෙවෙයි. ඒවා අවබෝධ කරගෙන ඒවල වසඟයට නොයා ඉන්නවා. ඒක අවබෝධයත් එක්ක වෙන එකක්. ඒතර බොහෝ පිරිස අහනවා. මෙහෙම කිව්වම බොහෝ පිරිස අහනවා. එතකොට රහතන් වහන්සේ ඇස තියෙන්නේ. රහතන් වහන්සේ රූප බලන්නේ ඒ අනවබෝධයත් එක්ක හටගන්න එක. ඒ අනවබෝධයත් එක්ක හටගන්න ප්‍රශ්න. ඒ ප්‍රශ්න ඒක අපිට අදාළ නැති දේවල්. ඒකට ලස්සන සූත්‍රයක් තියෙනවා. මහා කොට්ටිත සූත්‍රය. මහා කොට්ටිත සූත්‍රය. කොට්ටිත මහරහතන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් දවසක් මුණ ගැහිලා ලස්සන සාකච්ඡාවක් කරනවා. කාල වේලා ඉක්මවා ගිහලා තියෙන ඉක්මනින් මේ චුට්ටි කෙනෙක්. කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා චන්නං ආවසු පස්සා යතනානං අශේෂ විරාග නිරෝධා අඤ්ඤත්තං කිංචීති. ආශ්මතුනි කොට්ටිත මහරහතන් වහන්සේ අහන සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ආශ්මතුනි මේ ස්පර්ශ ආයතන 6 අශේෂ විරාග නිරෝධා ටිකක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වුණාට පස්සේ අඤ්ඤත්තං කිංචීති තව මොනවා හරි අමතර දෙයක් ඉතුරු වෙනවද කියලා අහනවා. මාහේවං ආවසෝ ආයුෂ්මතුනි එහෙම අහන්න එපා. ඊපස්සේ අහනවා චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා අත්තඤ්ඤං කිංචීති නත්තඤ්ඤං කිංචීති. එහෙනම් ආයුෂ්මතුනි මේ ස්පර්ශ ආයතන 6 ටිකක්වත් ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණොත් එහෙම කිසිවක් ඉතුරු වෙන්නේ නැද්ද? මාහේවං ආවසෝ ආශ්මතුනි ඔහොම අහන්න එපා. ඊපස්සේ අහනවා චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා අත්තිච්ච නත්තිචඤ්ඤං කිංචීති. එනම් මේ ස්පර්ශ ආයතන 6 අශේෂ විරාග නිරෝධයෙන් යමක් ඉතුරු වෙනවා සහ ඉතුරු වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? ඉතුරු වෙනවා සහ ඉතුරු වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? මාහේවං ආවසෝ ආශ්මතු හොමහන්න එපා. චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා නේවත්තිනෝ නත්තඤ්ඤං කිංචීති. එහෙනම් ආයුෂ්මත්නි මේ ස්පර්ශ ආයතන 6 අශේෂ විරාග නිරෝධයෙන් කිසිවක් ඉතිරි වන්නේත් නැත ඉතිරි නොවන්නේත් නැතද? ආයුෂ්මත්නි ඔහොම අහන්න එපා. මාහේවං ආවසෝ ආයුෂ්මත්නි ඔහොම අහන්න එපා. බලන්න දැන් අපිට තියෙන ප්‍රශ්න මේවා නෙමෙයිද? දැන් අපි දේශනාවේ තියෙනවා ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වෙනවා. ඒතර නිරුද්ධ වුණාට පස්සේ අපිට හිතෙනවා එහෙනම් රහතන් වහන්සේ ඉන්නේ. එහෙනම් රහතන් වහන්සේ ඉන්නේ. එහෙනම් රහතන් වහන්සේ රූප බලන්නේ. එහෙනම් රහතන් වහන්සේ දානේ වළඳන්නේ. එහෙනම් රහතන් වහන්සේ යන්නේ ඉන්නේ. එහෙනම් රහතන් වහන්සේ තමන්ගේ අම්මා අඳුනගන්නේ. තමන්ගේ තාත්තා අඳුනගන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්න නෙමෙයිද මේවා? එතන අපිට හිතනවා එහෙනම් ඇස නැහැ කියන රහතන් වහන්සේට පේන්නේ නැද්ද? එහෙනම් රහතන් වහන්සේට ඇහෙන්නේ නැද්ද? අපිට රහතන් වහන්සේට මොකද තේරෙන්නේ නැද්ද? අපිට තියෙන ප්‍රශ්න දැන් මේ ප්‍රශ්න නෙමෙයි. ඇයි මේ රහතන් වහන්සේලා මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නේ? අපිට ওই ප්‍රශ්න මතුවෙනවා කියලා දන්න නිසා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා අත්තඤ්ඤං කිංචීති ඉති වදං අප්පපංචං පපංචීති. ආශ්මත්නි රහතන් වහන්සේට ස්පර්ශ ආයතන 6 ටිකක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වුණාම තව මොනවා හරි දෙයක් ඉතුරු වෙනවාද කියලා කල්පනා කරන එක අපපංචම් පපංචේති
ප්‍රපංච නොකළ යුතු දෙයක් ප්‍රපංච කිරීමක්. ඒක ප්‍රපංච නොකළ යුතු දෙයක්. හරි එහෙම දෙයක් ප්‍රපංච කළ යුතු නෑ අපි. ඊට රහතන් මේ ස්පර්ශ ආයතන 6 සම්පූර්ණයෙන්ම මුළුමනින්ම නිරුද්ධ වුණාම යමක් ඉතුරු වෙන්නේ නැද්ද කියලා අහන එක ඒක ප්‍රපංච නොකළ යුතු දෙයක් ප්‍රපංච කිරීමක්. ස්පර්ශ ආයතන 6 සම්පූර්ණයෙන් නිරුද්ධ වුණාම ටිකක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වුණාම තවත් මොනවා හරි දෙයක් ඉතුරු වෙනවා සහ ඉතුරු නොවෙනවා කියලා එහෙමද කියලා ඇහුවොත් මේක ප්‍රපංච නොකළ යුතු දෙයක්. ඒක ප්‍රපංච නොකළ යුතු දෙයක් ප්‍රපංච කිරීමක්. ඇයි ඒවා රහතන් වහන්සේලාගේ. ඒ රහතන් වහන්සේලාගේ අපි මනින්නේ අපේ දෘෂ්ටි කෝණෙන්නේ. ස්පර්ශ ආයතන 6 අශේෂ විරාග නිරෝධයෙන් යම් දෙයක් ඉතුරු වන්නේත් නැත නොවන්නේත් නැත කියලා කිව්වත් ඒකත් ප්‍රපංච නොකළ යුතු දෙයක් ප්‍රපංච කිරීමක්. ඒක අදාළ නෑ. ඒක අපි වර්ධවා වටහාගෙන වර්ධි තැනක ඉඳගෙන ප්‍රපංච කරන එකක්. හිතන එකක්. තර්ක කරන එකක්. ඒවා අදාළ නෑ. ඒක නිසා ඔබ එතන ඉන්න දේශනාවේ තියෙනවා නම් අශේෂ විරාග නිරෝධයි කියලා රහතන් වහන්සේට ආයෙ ඔබ හිතන්න යන්න ඕනේ. රහතන් වහන්සේ කන්න බොන්නේ, රහතන් වහන්සේ බලන්නේ. ඒතර රහතන් වහන්සේට ඇස තියෙනවද? හිතන්න යන්න ඕනේ නැහැ. ඒක නොසිතිය යුතු එකක්. නොසිතිය යුතු එකක් සිතනවා අපි. නොසිතිය යුතු එකක් සිතන්න ගිහිල්ලා පැටලි යනවා. හරි? යාවතාවසෝ චන්නම් පස්සයතනං ගති තාවතා පපංචස්ස ගති. අපි ඒක ස්පර්ශ ආයතන වලින්මයි අපි ඒ ගැන ප්‍රපංච කරන්නේ. ඒතර ස්පර්ශ ආයතන වලින් ප්‍රපංච කරන එකක් ස්පර්ශ ආයතන වලින් ප්‍රපංච කරලා ස්පර්ශ ආයතන වලින් නිදහස් වුණු දෙයක් අපිට විස්තර කරන්න බෑ. හරි? ඒක රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ. ඒක නිසා ඔන්න ඔබ සිටියු තැන. හරි? ඔබ සිටියු තැන. ඒ රහතන් වහන්සේගේ ස්පර්ශ ආයතන නිරුද්ධයි. ඇස නිරුද්ධයි. කන නිරුද්ධයි. නාසය නිරුද්ධයි. කය නිරුද්ධයි. මනස නිරුද්ධයි. එතන ඉන්න. රහතන් වහන්සේගේ රූපය නිරුද්ධයි. වේදනාව නිරුද්ධයි. සංඥාව නිරුද්ධයි. සංස්කාර නිරුද්ධයි. විඤ්ඤාණ නිරුද්ධයි. එතන ඉන්න. ඒ රහතන් වහන්සේගේ පඨවි ධාතුව නිරුද්ධයි. ආපෝ ධාතුව නිරුද්ධයි. වායෝ ධාතුව නිරුද්ධයි. ආකාශ ධාතුව නිරුද්ධයි. විඤ්ඤාණ ධාතුව නිරුද්ධයි. එතන ඉන්න. ඒ රහතන් වහන්සේගේ පටිච්චසමුප්පාදේ නිරුද්ධයි. එතන ඉන්න. එතනින් එහා දෙයක් ප්‍රපංච කරන්න යන්න ඕනේ. හරි? ඒක නිසා හොඳට තේරුම් ගන්න. දැන් මට තව එක සූත්‍ර දේශනාවක් තියෙනවා. දැන් කාලය වෙලා ඉක්මා ගිහලා. මේ පඨම නිබ්බාන සූත්‍රයේ පඨම නිබ්බාන සූත්‍රය ඔබට කියවනම් මේ නිවන යනු කුමන දෙයක්ද කියලා. එහෙම නැත්නම් මේ සලආයතන 6 පරිපූර්ණ නිරෝධය කුමන දෙයක්ද කියලා. උපාදානස්කන්ධ 5 පරිපූර්ණ නිරෝධය කුමන දෙයක්ද කියලා ඔබට කියා දෙන්න තිබුණා මේ පඨම නිබ්බාන සූත්‍රයෙන්. ඒක අපි ඊළඟ දවසට අපි තේරුම් ගන්න උත්සාහ කරමු. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න. එහෙනම් ඔය අද කතා කරු විනෝපම සූත්‍රයේ ගොඩාක් ගැඹුරු දහම් කරුණු නැහැ. නමුත් අපි කලින් ඉගෙනගත්තු දහම් කරුණු ඔබට මේ දේශනාව අහගෙන යනකොට කලින් ඉගෙනගත්තු දහම් කරුණුත් එක්ක මේ දේශනාවට ගලප බලන්න. විශේෂයෙන්ම ආයතන 6 ගැන හොඳට ඔබ ගලප බලන්න. ඒතර ඔබට යම් දුරකට මේ දේශනාව තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබ අප හැමදෙනාට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා අප හැමදෙනාට සම්මාදිට්ඨිය උපදවා ගන්න වාසනාව ලැබේවා. අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරුවේ කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපුට සම්බන්ධ හරංගල පවුල, කුලසේකර පවුල, අබේසේකර පවුල, ගම ඇතිගේ පවුල,
විමලා කුමාරී ඇතුළු පිරිස, තලතා ඒකනායක මෑණියන්, සුනිත්‍රා ඊරියගම මෑණියන්, පුඩිමැණිකී තාමුගල මෑණියන්, ඉන්ද්‍රාණී විජේවර්ධන මෑණියන්, ලතා මනතුංග මෑණියන් සහ චන්ද්‍රා අමරකෝන් මෑණියන් යන ඒ පින්වත් පිරිස විසින් කුණ්ඩසාල ඇසපුර සම්බන්ධ අම්මලා. ඉතින් මේ අම්මලා එකතු වෙලා තමයි අද දේශනාවට දායකත්වයේ දරුවේ. ඉතින් ඒ පින්වතුන් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මිය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි එකතු වෙලා මේ රැස් කරගත්තු පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩ වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ටද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරනවා අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට. ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. පසුගිය වසර කිහිපය තුල මිය පරලෝ ගිය එච්.එම්. සමරකෝන් ඒ තාත්තට, ඒ වගේම කෝදාගොඩ මෑණියන් සුමිත්‍රා සේනානායක අමරසූරිය මෑණියන්, ඒ වගේම අනුලා කුමාරසිංහ මෑණියන් යන ඒ මෑණිවරු සියලු දෙනාට, මිය පරලෝ ගිය සියලුම ඒ පින්වතුන්ට කුණ්ඩසලස්පී ඒ වැඩසටහන් වලට පැමිණලා මිය පරලෝ ගිය පහුගිය කාලේ පිරිස ඒ සෑම දිනාටම දායකත්ව දරූ පින්වතුන් නමින් නන්නයිරු උදව් උපකාර කළ පින්වතුන් නමින් නැසී මිය පරලෝ ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනා නමින් නැසී මිය පරලෝ ගිය සියලුම ඥාතින් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් නිදහස් වෙන්න මේ පින උපකාර වෙත්වා. ඔක්තෝබර් 15 වෙනි දින ජන්මදිනයේ යෙදුන ප්‍රසාද් කුලසේකර පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝාෂ පැතීම පිණිසත් නිරතුරු කල්යාණ මිත්‍ර ඇසුර ලබා ගැනීම පිණිසත් මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්ව දරූ පින්වතුන්ට පවුල්වල සියලු දෙනාට, නන්නයිරුන් උදව්පකාර කළ සියලු පින්වතුන්ට සහ ධර්මයේ ශ්‍රවණය කළ පින්වතුන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාට, ඔබ අප හැම දෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.